හොඳයි අපි වත්තුපම සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ අනාථ පිණ්ඩික සිටු විසින් කරවන ලද ජේතවනාරාම විහාරයේ වාසය කරයි. එකල්ලි භාගතුන් වහන්සේ මහණීකයා භික්ෂුන්ට කතා කළා. ස්වාමීනි ඒ භික්ෂුව භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි යම්සේ කිලුටුව මල වැඳුනා වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ රන්වන් පාට කිරීම පිණිසෝ ලේ පාට කිරීම පිණිසෝ මදටි පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේද ඒ නරක පාට ඇත්තක්ම වන්නේ අපිරිසුදු පාට ඇත්තක්ම වන්නේ ඊට හේතු කවරේද මහණනි වස්ත්‍රය අපිරිසුදු බැවින් මහණනි පරිද්දෙම සිත කිලුටුව කල්ලි දුගතිය ගැමතිය යුතුය ඒ කියන්නේ අපි රෙද්දකට ඩයි දාන්න යනවා නම් ඒකේ කුණු දිනනවා නම් ඩයි අල්ලන්නේ නේ. ඒ වගේ තමයි අපි සිත කිලුට නම් දුගතිය තමයි කැමති වෙන්නේ. මහණෙනි යම්සේ පිරිසුදු බබලන්නා වස්ත්‍රයක් වේද. ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේ. ඒ හොඳ පාට ඇත්තක්ම වන්නේ. පිරිසුදු පාට ඇත්තක්ම වන්නේ. ඊට හේතු කවරේද? මහණනි වස්ත්‍රය පිරිසුදු බැවින් මහණනි පරිද්දෙම සිත නොකිලුටු කල්ලි සුගතියට කැමති යුතුය. මහණනි සිත කෙලසන්නා වූ පාප ධර්මියෝ කවරහුද? අවිද්‍යාව නම් වූ විසම ලෝභය සිත කෙලසන්නේ. ව්‍යාපාදේ හිත කෙලසන්නේ. ක්‍රෝධේ හිත කෙලසන්නේ. උපනාහේ හිත කෙලසන්නේ. මක්කේ හිත කෙලසන්නේ. පලාසේ හිත කෙලසන්නේ. ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ. මසුරුකම හිත කෙලසන්නේ. මායාව හිත කෙලසන්නේ. සට බව හිත කෙලසන්නේ. තම්බය හිත කෙලසන්නේ. සාරම්භය හිත කෙලසන්නේ. මානිය හිත කෙලසන්නේ. අභිමානිය හිත කෙලසන්නේ. මදේ හිත කෙලසන්නේ. ප්‍රමාදය හිත කෙලසන්නේ. කාරණා 16ක් තථාගතයන් වහන්සේ දේශනා කළා. මාන්නී මාන්නතේම අවිද්‍යාව නම් වූ විසම ලෝභය හිත කෙලසන්නේ. මෙසේ දැන හිත කෙලසන අවිද්‍යාව නම් වූ විසම ලෝභය දුරු කරනවා. මේ විදිහට පෙන්වනවා මේ ව්‍යාපාදේ, ක්‍රෝධේ, මක්කේ, පලාසේ. ඔය මායාව දක්වා කාරණා ටික පහ කරනවා කියලා. ඊළඟට පෙන්වනවා මහණෙනි යම් කාලක පටන් භික්ෂුව විසින් අවිද්‍යාව නම් වූ විසම ලෝභේ හිත කෙලසන්නේ දැන. හිත කෙලසන අවිද්‍යාව විසම ලෝභේ නැති කරන ලද්දේ වේ. අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ලේශෝ. එතකොට අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මේ අවිජ්ජාව කිව්වම මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියලා ගන්නවා කියලා නේද? එතකොට ඔය අවිජ්ජාව කියන එක ලකුණු කරන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකේ. මේ ඩයග්‍රෑම් එක හදලා තියෙන්නේ ඕගොල්ලෝ දැන් ඉස්සෙල්ලා බැලුවානේ කාරණාව. ඒ වගේ 10 10 බලපු එකේ කොටසක් අරගෙන තියෙනවා. කබලින්කාර ආහාර පාරේ කාම උපාදානී කාමෝගේ රාග සල්ලේ කියන එක ලකුණු කරලා තියෙනවා. ඒතර ස්පර්ශ ආහාර පාර සීලබ්බත උපාදානී භවෝගේ දේශ සල්ලේ කියලා 3 4ක් ලකුණු කරලා තියෙනවා. මනෝ සංචේතන ආහාරය දිට්ඨි උපාදානී දිට්ඨියෝගේ දිට්ඨි සල්ලේ කියලා 4ක් ලකුණු කරලා තියෙනවා. විඥාන ආහාරේ අත්වාද උපාදානී අවිද්‍යාවෝගේ කියලා 3ක් විතර ලකුණු කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ කබලින්කාර ආහාර පාරේ අසුබේ සුබයි කියලා විපල්ලාසයක් තියෙනවා. ඊට පස්සේ කාම උපාදානයි. ඒකෙන් කාම යෝගය. ඊට පස්සේ අභිජ්ජා කාය ග්‍රන්ථය. එහෙනම් අභිජ්ජාව කියන එක වැටෙන්නේ මේ ලයින් 1 එකෙන් මෙහා පැත්තට. ඒක අපි ලකුණු කරලා නැහැ. ඔන්න ඔයගලන්ට ලකුණු කරගන්න පුළුවන්. මේක තියෙන්නේ ඔයගලන්ගේ අර print outs වල තමයි මේ diagram එක තියෙන්නේ. ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කාලක පටන් භික්ෂුව විසින් ව්‍යාපාදේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන ව්‍යාපාදේ නැති කරන ලද්දේ වේ. ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ලේශෝ. අන්න ව්‍යාපාදේ අපි ලකුණු කරලා තියෙනවා සීලබ්බත උපාදානයට පල්ලෙයන්. ඒතෝ ව්‍යාපාදේ තියෙන්නේ කවුරු හරි දැකලා නැසේවා මැරේවා කියනවා නේද? අපි එහෙම කියනවාද? දන්නේම නැතුව පළක් කලාවට කියනවා. දැන් හිතන්නකෝ බලන්න ඔයගොල්ලන්ගේ ළමයට සනීප නැති වෙලා වෙනදා වාගේ වෙලාවට වැඩට යන්න බැරි වුණා. 9ට වැඩ පටන් ගන්නවා 8:00ට කාර් එක දානවා පාරට. ඉස්සරහින් මිනිස්සෙක් යනවා 60 පාරේ 30ට එළවනවා. ඕගොල්ලෝ හෝන් එකක් ගහනවා. මොකද්ද ඕගොල්ලෝ කියන්නේ?
මේ වගේ අය මේ වගේ වෙලාවට පාට දාන්න නැත්නම් හොඳයි කියලා නේද? ඒ කියන්නේ මොකක්ද? දැන් සේවා මැරේවා කියන එක තමයි වෙන වචනයකින් කියලා තියෙන්නේ. ඒ මිනිස්සේ අසනීප වෙලා මේ හොස්පිටල් යන මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි අපේ හැටියට නම් එයා ඒ පාරේ ඉන්න හොඳ එක්කෙනෙක් නෙමෙයි. එතකොට මේ ව්‍යාපාදයේ සිත කෙලසනවායි කියලා අපි ඒක පහ කරමු. ඊළඟට පෙන්වන මහණී යම් කලක පටන් භික්ෂුව විසින් ක්‍රෝධේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන ක්‍රෝධය නැති කරන ලද්දේ වේද. ක්‍රෝධෝ චිත්තස්ස උපක්ලේශු. මේ ක්‍රෝධය කියන එක ලකුණු කරලා තියෙනවා දේශ සල්ලේට පල්ලෙහාන්. ඔය ක්‍රෝධය තියෙන්නේ මේ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ ඥාතිට හානි කරන්නේ, හිතවිතුරන්ට හානි කරන්නේ කියලා ක්‍රෝධය ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ හතුරට හොඳ කරනවා නම් ඒත් ක්‍රෝධය ඇති වෙනවා. දැන් එක රටක් කැමති නෑ නේද? තමන්ගේ විරුද්ධ රටත් එක්ක අනිත් අය එක්ක අහු වෙනවනේ. එතකොට එතන ක්‍රෝධය තියෙනවා. එතකොට දැන් ඔය ක්‍රෝධය තුල ඔයගලන්ට පේනවා නිත්‍යභාවය කියන එක අඩංගුයි කියලා. කොහොමද ඒක එන්නේ? මතකද අපි ඉගෙන ගත්තා මේ නිත්‍ය කියන කතාව ඇති වෙන්නේ කබලින්කාර ආහාරේ රාගසල්ලෙන් අල්ල කරකවනවා නම් අර කට්ලට් තියනවා කියලා නිත්‍යයි කියලා ඇති වෙනවා නේද? ඉතින් ඔය ඕනම සල්ලෙකින් අල්ල කරකවනවා නම් නිත්‍යයි කියලා එන්නේ. දැන් මේ පාරේ වේදනාවට ආවා, දේශ සල්ලේට ආවා, අපි ආපහු යනවා වේදනාවට. අර 100 ඉල්ලන්නේ පොඩි කාලේ ආපු දේවල් කියලා නේද? ඉතින් 100ට ගෙදර අය ගැන ක්‍රෝධයක් තිබුණා නේද? මේ අය හරියට මට හදලා දෙන්නේ නැහැ කියලා කෑම නේද? ඒතර මතක තියාගන්න ඒක. මේ ක්‍රෝධය තුළ නිත්‍යභාවය කියන එක අඩංගුයි කියන එක. ඊළඟට පෙන්වන මහණී යම් කලක පටන් භික්ෂුව විසින් උපනාහය හිත කෙලසන්නේ දැන් හිත කෙලසන උපනාහය නැති කරන ලද්දේ වේද. උපනාහෝ චිත්තස්ස උපක්ලේශෝ. ඒ උපනාහය කියන එක ලකුණු කරලා තියෙනවා ක්‍රෝධයට පස්සේ. ඉතින් ඒ උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. බද්ධ වෛරය කියන්නේ බද්ධ සංඥාව. දැන් ওই සුපර් මාකට් එකේ තියෙනවා නේද මැෂින් එකක් ලේබල් කරන්න 2.50යි 3.50යි කියලා. ආන්න ඒ වගේ තමයි අපිත් කවුරු හරි මිනිස්සෙක් දැක්කාම ලේබල් කරනවා. මෙයා හොඳ මිනිස්සයා, මෙයා නරක මිනිස්සයා, මෙයා නරක මිනිස්සයා, මෙයා හොඳ මිනිස්සයා කියලා ලේබල් කරනවා. ඉතින් ඕගොල්ලෝ ලේබල් ගැහුවයින් පස්සේ ඔකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඔයගොල්ලෝ කාට හරි හොඳයි කියලා ලේබල් එක ගහලා තියෙනවා නම් ඒ මිනිස්සයා නරක වැඩක් කරනකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? නොදැක්කා වගේ අහක බලා ගන්නවා නේද? ඔය හොඳ උදාහරණයක් තමයි ඔය ලංකාවේ මේ කොළඹ පළාතේ one way streets තියෙනවනේ එක පැත්තකට විතරක් යන්න හදලා තියෙනවා. එතකොට ඔයගේ එකක යන්න ඕන වුණාම පොලිස් කාර්යයක් දැක්කාම අහනවා ලිෆ්ට් එකක් ඕනේද කියලා. එයා හාඟුවා මෙයාව දාගන්නවා කාර් එකේ ඉස්සරහා සීට් එකේ. දාගෙන තමයි වැරදි පැත්තට ඩ්‍රයිව් කරගෙන යන්නේ. ඔය ලේන් එකේ කෙරෝලෙත් ඉන්නවා පොලිස් කාර්යයක් ඔයගේ වැරදියට එන අයව නවත්තන්න. දැන් පොලිස් කාර්යය ලේබල් එක දාලා තියෙන්නේ පොලිස් කාර්යය නීතිගරුකයි කියලා. ඉතින් මෙයා මේ වැරදි වැඩක් කරනකොට මොකද කරන්නේ? නොදැක්කා වගේ අහක බලා ගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කාට හරි නරකයි කියලා ලේබල් එක ගහලා තියෙනවා නම් ඒ මිනිස්සයා හොඳ වැඩක් කරනකොට ඔයගොල්ලෝ කැමති නෑ. පළක් කලාවට ඔය පන්සල් දෙනවා නේද? ඔය ඩ්‍රග්ස් විකුණන මත්පැන් හේම විකුණන මිනිස්සු. වෙනදා පන්සල්ට එන්නේ නෑ. ඉතින් අර වෙනදා පන්සල්ට එන අය දෙන්න කතා වෙනවා. අර බලන්න අර නරක මිනිස්සයා අද පන්සල්ට ඇවිල්ලා තිනවා මොකට ආවද දන්නේ නැහැ කියලා නේද? තමන්ගේ ළමයි එහෙමත් ඇවිල්ලා ඉන්නෝනේ දහම් පාසලට එහෙම නේද? ටිකක් බයයි. ඒකට මේ මිනිස්සේ එයාගේ මේ අම්මා නැති වෙලා සමහරට එයා දානියක් දෙන්න ආව වෙන්න පුළුවන්. හැබැයි අපේ හැටියට අපි නරකයි කියලා ලේබල් එක ගහලා තියෙන හින්දා මේ මිනිස්සයාට හොඳ වැඩක් කරගන්නත් අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක වැරදි. තථාගතයන් වහන්සේ නම් කාටවත් උවම ලේබල් ගහන්නේ නැහැ. බුදුහාමුදුරු පෙන්වන්නේ මේ පුද්ගලයා නෙමෙයි ක්‍රියාවලිය. පාණාතිපාත අකුසල. අදත්තාදාන අකුසල ක්‍රියාවලිය පුද්ගලයා නෙමෙයි. දැන් බලන්න අඟුලිමාලට ගැහුවා නම් එහෙම මිනිමරුවා කියලා රාත් වෙන්න හම්බෙන්නේ නැහැ නේද? ඒතර බුදුහාමුදුරුවෝ වගේ බලනවා නම් ඕගොල්ලෝ අලුතෙන් බලන විදිහට බලන්න ඕනේ. ඊයේ නරක වැඩ කරපු මිනිසයාට හොඳ වැඩ කරනවා වෙන්න පුළුවන් නේද? ඒකට මේ සංස්කාර අලුතෙන් බලන විදිහට බලන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ගහලා තියෙන ලේබල් එක පොඩ්ඩක් දිය වෙනවා පළක් කාලවට. ඉතින් බලන්න මිනිස්සුෙකුට ගහලා තියෙනවා මෙයා නරක මිනිසයා නම්බර් 10 නරක මිනිසයා කියලා ගහලා තියෙනවා. ඉතින් හිතන්නකෝ ඕගොල්ලෝ දොස්තර ළඟට ගිහිල්ලා ඉන්නවා. අර
දොස්තරව ගන්නකම් ඉතින් වේටින් රූම් එකේ ඉන්නවා. ඉතින් ඔතන ඉන්නේ තමා සහ අර නරක මිනිස්සයා පමණයි. තමන් කලන්තේ දාලා වැටෙන්න යනවා. අරයා පුටුවක් දෙන්න. තමන් මැරෙන්න යනවා. අරයා වතුර ටිකක් දෙන්න. දැන් ඉතින් යාළුවෙකුට ගිහින් කියනවා මං හිතන් හිටියේ මහා නරක මිනිස්සෙක් කියලා. එයා තමයි මේ වතුර ටික හරි දුන්නේ. මේ පුටුව හරි දුන්නේ කියලා කියනවා නේ. එතකොට දැන් පේනවද? අර තමන් ගහලා තියෙන ලේබල් එකක් නරක මිනිස්සයා නම්බර් 10 කියලා නේ. දැන් ඒක පොඩ්ඩක් දිය වෙලා යනවා. ඒ 10 කියන එක හොයා ගන්න බෑ හැබැයි ලේබල් එකේ කෑල්ලක් නම් තියෙනවා. එතකොට දැන් ඔය උපනාහය දිහා බැලුවාම අපිට පේනවා සංස්කාරවල විෂමතාවය කියන එක උපනාහය තුල තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මම මත්පැන් බොනවා නම් තව මිනිස්සෙක් මත්පැන් බොනවා නම් මම එයාට ගහනවද ලේබල් එක බේබද්දා කියලා? නෑ නේද? ඒතර මම බොන්නේ නැත්තම් අරයා බොනවා නම් මං ගහනවා බේබද්දා කියලා. මොකද්ද වෙනස? එක්කෙනෙක් බොනවා අනිත් එක්කෙනා බොන්නේ නැහැ කියන එක. ඒතර සංස්කාරවල විෂමතාවය නිසා තමයි උපනාහය ඇති වෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. ඊළඟට පෙන්වනවා මාන්නේ යම් කලක පටන් භික්ෂුව විසින් මකු බව හිත කෙලසන්නේ දැන් හිත කෙලසන මකු බව නැති කරන ලද්දේ වේද. මක්කෝ චිත්තස උපක්ලේශෝ. ඉතින් මක්කේ කියන එක අපි මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා. දිට්ඨි උපාදානයේ අත්වාද උපාදානයේ අතර. ඒ මක්කේදී කරන්නේ අපි ගුණයන් මකනවා. දැන් ඕක අභ්‍යන්තර වෙනවා බාහිර වෙනවා. එතකොට ඒකේ බාහිර අවස්ථාවට උදාහරණයක් ගන්නවා නම් හිතන්න බලන්න මම ඔෆිස් එකක වැඩ කරනවා. මට උපාධියක් තියෙනවා. ඒ වගේම මට පළපුරුද්ද තියෙනවා. ඒ වගේම මාත් එක්ක වැඩ කර තව එක්කෙනෙක් ඉන්නවා. එයාටත් මගේ උපාධියම තියෙනවා. මට තරම් පළපුරුද්ද නැහැ. ඉතින් ඔය ආයතනයේ තියෙනවනේ ඉහළ තනතුරු. ඕකක් ආවම අපි දෙන්නම දානවා. දැන් මාම අර ආයතනීය ප්‍රධානියට පේනවා අරයා දක්ෂයි කියලා එයාට ඒ තනතුරු දෙන්න. නොසද්ද නැතු නිකන් ඉන්නේ. ඔය හැම රස්සාවම උපාධි පාස් කරයි කියලා ගන්න බෑන්නේ. පළක් රස්සාවල් දින කොච්චර උපාධි පාස් කරත් ගන්න බෑ. මොකද්ද? රජකම්. රජකම වෙන්න නම් රජ පරම්පරාව ඉපදෙන්න ඕන. ඒක රජ පරම්පරාව ඉපදෙන්න නම් පෙරකලාව කුසලයක් තියෙන්න ඕන. ඉතින් එහෙම කුසලයක් දැකලා වෙන්න ඇති. මේ ඒ ආයතනයේ ප්‍රධානිය එයාට ඉහළ තනතුරු දෙනවා. මං සද්ද නැතුව නිකන් ඉන්නවා. දැන් හිතන්න බලන්න එයා ඉහළ තනතුරේ වැඩ කරනවා. මාසයක් දෙකක් විතර යනකොට එයාගේ සෙක්ෂන් එකේ එක්කෙනෙක් දුවගෙන එනවා මල් ළඟට. ඇවිල්ලා කියනවා අන්න දැක්කද? ඔයාට තමයි රස්සාව දෙන්න තිබුණේ. අරයා සුදුසු නැති කියලා කියනවා. අන්න ඒ වෙලාවේ බලලා පනිනවා මල්ලෙන් එළියට නේද? පැනලා කියනවා ඔව් මට තමයි ඒ රස්සාව දෙන්න තුනේ අරයා සුදුසු නැති කියලා. ඒතර ඕගලන්ට පේනවා ඕගොල්ලෝ ගුණයක් මකනවා කියලා නේ. කාගේ ගුණේද පේන්නේ? අර ඉහළ තනතුර හම්බෙච්ච එක්කිනාගේ ගුණේ කියලා පේන්නේ නේද? හැබැයි ටිකක් ප්‍රඥාවෙන් විමසලා බැලුවොත් ඔయిత වඩා පොඩක් වෙනස්ව පේනවා. ඒ කියන්නේ ওই ආයතනීය ප්‍රධානියා මාවත් තෝරගත්ත මහත්ය වෙන්න පුළුවන්. එයා මාව තෝරගත්ත වෙලාවේ මට එයාගෙන හොඳ ශ්‍රද්ධාවක් තිබුණා හොඳ මහත්යක්. එයාගේ විඥාන ධාරාව ගැලුවේ මගේ පැත්තට. ඒතර මං හිතුවා හැමදාම මගේ පැත්තට තමයි ගලන්නේ. මාවම තමයි උසස් කරන්නේ මටම තමයි සැප දෙන්නේ කියලා නේ. ඒ අර අනිත් මාත් එක්ක වැඩ කරන අනිත් එක්කෙනාගේ පැත්තට ගලපු ගමන් මං අන්න එයාගෙන තියෙන ශ්‍රද්ධා ගුණය තමයි මැකුවේ. එතකොට අපි මේ පෙන්වුවේ මක්කේ බාහිර අවස්ථාව. මේ මක්කේ අභ්‍යන්තර අවස්ථාව ඊට වඩා දරුණුයි. ඒ කියන්නේ අපි හිතමු හාමුදුරුවෝ දෙනමක් ඉන්නවා. පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනකොට ඒ ලස්සන කාන්තාවක් දැකලා ඒ පිළිබඳ සිතක් ඇති වෙලා සිවුරු ඇරලා ඒ කාන්තාව කසාද බැඳගෙන මේ ළමයි හදාගෙන ජීවත් වෙනවා. ලොකු හාමුදුරුවෝ පස්සේ කාලේ පින්ඩපාතේ වඩිනකොට ලොකු හාමුදුරන්ට පේනවා මේ ඉස්සර හිටපු හාමුදුරුවෝ දැන් ගෘහපතියෙක් වෙලා ළමයි හදාගෙන ඉන්නවා කියලා. දැකලා දොස් කියනවා. ඔබට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්, විරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබුණේ නැහැ කියලා. ඒ පාර අර ගෘහපතියා කියනවා හාමුදුරනේ මගේ අම්මා ඉන්නවනේ කියලා. ඒ කියන්නේ අම්මව බලා ගන්න ඕන නිසා සීරු ඇරියා කියන්නේ. මහා නිද්දේශේ පෙන්නන ඕක තමයි මහා මුසාව කියලා.
ඒ කියන්නේ මේ සංසාරේ යන්න ඕන නිසා ඔක කළා. හැබැයි ආයේ කියන්නේ වෙන කතාවක්. ඉතින් එයා මේ ලොකු ආම්තුරුවන්ගෙන් බේරිලා යාවේ. හැබැයි පාර දිගේ යනකොට එයාට කල්පනා වෙනවා. ඇත්ත තමයි ලොකු ආම්තුරුවෝ කිව්වේ. මම පන්සලේ ඉන්නකොට භාවනා කළා. මට ශ්‍රද්ධාවක්, විරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබුණා. මම මේ දැන් ගෑණියෙකුට අහු වෙලා මගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම නැති වුණා කියලා. සමහරට එයා ගෙදර ගිහිල්ලා ඒ කාන්තාවත් එක්ක රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්. රණ්ඩු නොවුණත් එයාට කල්පනා වෙනවා එයාගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම නැති වුණා කියලා. ඒතර ගුණයන් පහක්ම මැකුණා නේ. ඉතින් ඔය මක්කේ කියන එක භාවනා කරන්න පුළුවන් ওই සක්කාය දිට්ඨියේ පසු සංඥාව හැටියට. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට මේවා මේ මගේ කියලා ගත්තාම සක්කාය දිට්ඨියක් ඇති වෙනවනේ. ඒකේ පසු එක හැටියට මක්කේ භාවනා කරන්න පුළුවන්. දැන් අපි අර බාහිර උදාහරණයක් ගත්තොත් අර ආයතනීය ප්‍රධානියගේ විඥාන ධාරාව ගැලී මගේ පැත්තට මං හිතුවා මාව තෝරගත්තා මුලින්ම නේද? හොඳ මාන්ත්‍ය ශ්‍රද්ධාවක් තිබුණා. මං හිතුවා හැමදාම මගේ පැත්තට තමයි ගලන්නේ. අර වෙන පැත්තකට ගලපු ගමන් මං එයාගෙන තියෙන ශ්‍රද්ධා ගුණය, ශ්‍රද්ධා විරිය සති ඒව ශ්‍රද්ධා ගුණය මැකුවා නේද? එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා මේ මක්කේ කියන එක ඇති වෙන්නේ මේ ක්‍රෝධය නිසා. මේ ක්‍රෝධයේ තියෙනවනේ නිත්‍යභාවයක්. අර මගේ පැත්තට තමයි ගලන්නේ මේ වේදනාව මටම තමයි දෙන්නේ. මාවම තමයි ප්‍රොමෝට් කරන්නේ නේද? කියලා තමන්ගේ තියුණානේ හැඟීමක්. එතකොට මේ නිත්‍යභාවය දැන් ඇවිල්ලා තියෙනවා මක්කේට. එහෙනම් මතක තියාගන්න මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. ඒ ධර්මතා දෙක තුල තියෙනවා නිත්‍ය භාවය කියන එක. එතකොට ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කලක පටන් භික්ෂුව විසින් පලාසී හිත කෙලසන්නේ දැන හිත කෙලසන පලාසේ නැති කරන ලද්දේ වේද. පලාසෝ චිත්තසු උපක්ලේශෝ. ඒතර මේ මක්කේට පල්ලෙහෙන් අපි ලකුණු කරලා තිනවා පලාසේ කියන එක. ඒ පලාසේ තියෙන්නේ මේ නිතරම වෙන් කිරීමක් කරනවා. දැන් හිතන්න බලන්න මේ මට යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවට තව යාළුවෙක් එක්ක ආව වෙනවා. මම එයාට කැමති නෑ. එයාගේ කට ඇදයි. නොණ්ඩි ගන්න. මොකක් හරි අඩුපාඩුවක් මට පේනවා. දැන් බලන්න ওই පාසල් වල ළමයින්ට ඔච්චම් කරන්නේ මොනවා කියලාද? මුක්කයා කියයි, නොණ්ඩියා කියයි නේද? අර අකුසලයක් නිසා ඇතිවෙච්ච කොටසක් අරගෙන, ශරීර කොටසක් හරි අරගෙන එයාට ගරහනවා නේද? ඉතින් ওই පාසල් වල හරියට ඕවා තියෙනවා. ඒ බුලින් ඇන්ඩ් හැරස්මන්ට් කියලා කියන්නේ නේද? ඒ පලාසේ වෙන් කරන්නයි හදන්නේ. දැන් බලන්න ඕන නම් මට ඔය යාළුවෝ දෙන්නම අතහැර ගන්න පුළුවන්. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. ඔය පළවෙනි යාළුවා ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ආයතනික ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. මට යාව තියාගන්නයි ඕනේ. අර දෙවෙනි යාළුවා මට එපා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ මක්කේ බාහිර අවස්ථාව. මේ පලාසේ බාහිර අවස්ථාව. එතකොට ඒකේ අභ්‍යන්තර අවස්ථාව ඔයිට වඩා දරුණුයි. ඒ කියන්නේ මම මේ ලංකාවේ ඉන්න කාලේ මම ගියා මේ හොස්පිටල් එකකට ලෙඩෙක්ව බලන්න. එතකොට මේ ලෙඩාගේ අල්ලපු කාමරෙන් මිනිස්සේ කෑ ගහනවා මගේ කකුල කපලා අයින් කරපල්ලයි කියලා. ඉතින් යාගේ කකුලේ තුවාලයක් තියෙන. ඒක මිද දරා ගන්න බැරුව දොස්තරලට කෑ ගහනවා කපලා අයින් කරන්න කියලා. දොස්තරලා කපලා අයින් කරන්නේ නේ. මොකද්ද මෙයා හිතන්නේ? මට එකපාරටම හිතුනේ එයාගේ තුවාලේ තියෙන කෑල්ල අකුසලේ. තුවාලේ නැති කෑල්ල කුසලේ. අකුසලෙන් කුසලේ වෙන් කරනවායි කියලායි මට හිතුනේ. සාම්පති මහ බ්‍රහ්ම රාතන් වහන්සේ තමයි මාව නිවැරදි කළේ. රාතන් වහන්සේ කිව්වා දරුවා එයා අකුසලයෙන් කුසලේ නෙමෙයි. අකුසලයෙන් අකුසලේම තමයි වෙන් කරන්නේ. තුවාලේ තියෙන කෑල්ල අකුසලේ වැඩි කෑල්ල. එතකොට තුවාලේ නැති කෑල්ල අකුසලේ අඩු කෑල්ල. අඩු අකුසලෙන් වැඩි අකුසලේ තමයි වෙන් කරන්නේ. කුසලයේ තියෙනවා නම් ඔයගොල්ලෝ ඉපදෙන්නේ නැහැ. අකුසලේ නිසායි අපි ඉපදෙන්නේ. එතකොට දැන් ඉතින් ඔබ කල්පනා කරලා බලන්නකෝ අවසාන මොහොතේ, මරණ මොහොතේ. දැකලා තියෙනවද මිනිස්සු මරනකොට? හුස්ම ඇද ගන්න බෑ නේද? මේ ශරීරය බොහොම දුර්වලයි. විඥාන කැලල හොඳයි. එතකොට ශරීර කැලල විඥාන කැලලෙන් වෙන් කරනවා කියන එක තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ පලාස කරනවද?
හරියට කරන දෙයක් තමයි පලාසය. දැන් ඕගලන්ට බත් එකක් හම්බෙලා තියෙනවනම් සතුටු වෙලා තියෙන්නේ නෑ නේද? ඕගොල්ලෝ කල්පනා කරනවා අන්න අතන කඩෙන් ගත්තා නම් පබඩමක්වත් හම්බ වෙනවා කියලා. කරියකින් කරියකට පලාස කරනවානේ. මේ පොලොස් හදන්නේ මෙහෙම, ධම්ම හැදුවේ මෙහෙමනේ නේද? රස්සාවක් හම්බෙලා තියෙනවනම් සතුටු වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ කල්පනා කරනවා මේ බොස්ගේ රස්සාව හම්බ වෙනවා නම් හොඳයි. එයා මේ මේසයක් උඩ කකුල් දෙක තියාගෙන මට අරක කරපන් මේක කරපන් කියනවා. ඔන්න ඕක හම්බ වෙනවා නම් හොඳයි කියලා. මොකද්ද අපිට ලැබිලා තියෙන්නේ? ලැබිච්ච දේ හැමදේම අපි පලාස කරනවා. එතකොට ওই පලාසේ බාහිර උදාහරණයක් ගත්තාම දැන් අපි පෙන්වන්නේ අර යාළුවගේ යාළුවා වෙන් කරනවා කියලා නේ. එතකොට දැන් බලන්න අපි පළවෙනි යාළුවත් ඇමති නම් දෙවෙනි යාළුවත් ඇමති නම් පළවෙනි යාළුවාගේ නාය වගේමයි දෙවෙනි යාළුවාගේ නාය මම වෙන් කරන්න යනවාද? නෑ නේද? මට දෙන්නම හොඳයි. එහෙනම් ඕගලන්ට පේනවා මෙතනක් තියෙනවා සංස්කාරවල විෂමතාවය කියන එක. අනිත් අතට පේනවා පලාසේ ඇති වෙන්නේ උපනාහය නිසා. දැන් පටන් ගන්නකො මෙතනින්. මම මත්යන් බොන්නේ නැත්තම් අනිත් එක්කෙනා බොනවා නම් මං ගහනවා එයාට ලේබල් එක බේබද්දා කියලා. ඒ බේබද්දා කියලා මගේ යාළුවගේ යාළුවා වෙච්ච ගමන් මට ඕනේ අරයව වෙන් කරන්න නේද? එහෙමනම් වෙනවද? මේ පලාසේ ඇති වෙන්නේ උපනාහය නිසා. අන්නේ ධර්ම කාරණා දෙක තුල තියෙනවා සංස්කාරවල විෂමතාවය. ඒක මතක තියාගන්න. එතකොට ඊළඟට පෙන්වන මහණී යම් කලක පටන් භික්ෂුව විසින් ඊර්ෂ්‍යාව හිත ගැලසන්නේ දැන හිත ගැලසෙන ඊර්ෂ්‍යාව නැති කරන ලද්දේ වේද. ඊර්ෂ්‍යා චිත්තස්ස උපක්ලේශෝ. මෙතන ඊර්ෂ්‍යාව කියන එක මේක ලකුණු කරලා තියෙනවා ව්‍යාපාදයට එක්ක නේද? ඉතින් අර ඔෆිස් එකේ උදාහරණය හොඳයි නේද? මට නෙමෙයි ඉහළ දනතුරු දුන්නේ අර අනිත් පුද්ගලයාට තියලා අපි ඊර්ෂ්‍යා කළා නේද? ඉතින් ඊර්ෂ්‍යාවේ තියෙන අනුන්ගේ සැපත ඉවසන්නේ නැහැ. අරයා නිත්‍ය වශයෙන් මෙහෙම සැපතක් විඳිනවා මාව එකකින් අයිමි කළා කියලා තමයි ඊර්ෂ්‍යාව. දැන් බලන්න ඇයි අපි ඊර්ෂ්‍යා කරන්නේ කියලා. දැන් ඔය ඇෆ්ගනිස්තානේ රස්සාවල් දෙන ඉහළ තනතුරු. ඕගොල්ලෝ ඉන්නේ ලංකාවේ නම් ඕගලන්ට ඇති ප්‍රශ්නයක් තියෙනවද? ඔය දී ගත්තාවේ නේ. එතකොට ඊළඟට බලන්න ඕස්ට්‍රේලියාවේ දෙනවා, ඇමරිකාවේ දෙනවා. ඕගලන්ට ඇති ප්‍රශ්නයක් නැහැ ඒක දැන්. ඕගොල්ලෝ මේ අනුරාධපුරයේ පැත්තේ නම් ඉන්නේ. ඔය කොළඹ ඉහළ තනතුරු දෙනවා ඒත් ප්‍රශ්නයක්. ඕගොල්ලෝ අනුරාධපුරයේ යම්කිසි බිල්ඩින් එකක වැඩ කරනවාද? ඒකට අල්ලපු බිල්ඩින් එකේ ඉහළ තනතුරු දෙනවා ඒත් ප්‍රශ්නයක් නෑ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඇප්ලිකේෂන් එක දානකොටම ගත්තා මේ රස්සාව මගේ. මගේ රස්සාව දීලා තමයි මේ ඊර්ෂ්‍යාව. එහෙනම් ඕගලන්ට පේනවා ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. එතකොට එහෙමනම් අර මක්කේ තියෙනවනේ නිත්‍යභාවය නේද? ක්‍රෝධයෙන් ආපු එක. ඒක දැන් ඊර්ෂ්‍යාවටත් ඇවිල්ලා තියෙනවා. කොහොමද ඒක තේරෙන්නේ? හිතන්න බලන්න අර ඉන්ටර්විව් එකකින් පස්සේ ඒ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න මහත්තයෙක් කියනවා ඔයාට මේ රස්සාව දුන්නේ අර පුද්ගලයාට. හැබැයි හරි පුදුම වැඩක් වුණා. එයාට ඒක දැනුම් දීලා එයා ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඇවිදගෙන යනකොට එයා මැරලා වැටුණා. සන්තෝෂයට වෙන්න ඇති මැරලා වැටුණා. දැන් ඊර්ෂ්‍යාවක් නැහැ නේද? අර නිත්‍යභාවයේ කතාවක් එතන නැති වුණා. අනිත් අතට තමන් ওই සැපතෙන් අහිමි කළා කියන එක තියෙන්නත් ඕන. ඒ කියන්නේ දැන් ආයතනීය ප්‍රධානියා කිව්වොත් එහෙම හොඳයි මම එයාට ඒ රස්සාව දෙනවා. ඔයාටත් ඒ විදිහම රස්සාවක් දෙනවා. ඒ වෙන සෙක්ෂන් එක එකම පඩිය. ප්‍රශ්නයක් තියෙනවද? එයාට ඒක හම්බුණා මට මේක හම්බුණා. ඒතර තමන් ওই සැපතෙන් අහිමි කළා කියන කතාවක් නැති වෙන්න ඕන. එතකොට ඔය ඊර්ෂ්‍යා කරන්න වටිනවද කියලා පොඩ්ඩක් බලන්න. දැන් ඕගලන්ට ඔය ඉහළ තනතුර හම්බුනේ නැත්තම් හවස 5 වෙනකොට බෑග් එක ගත්තා ගෙදර ගියා. උයලා 7 වෙනකොට කාලා භාවනා කරනවත් වෙන්න පුළුවන්. අර ඉහළ තනතුර හම්බෙච්ච එක්කෙනා තාම ඔෆිස් එකේ නේද? 7ටත් ඔෆිස් එකේ කණ්ඩත් නැති මිනිසයාට තමයි අපි ඊර්ෂ්‍යා කරන්නේ. ඉතින් අපේ ඔෆිස් එකේ එහෙම මිනිසෙක් හිටියා. මේ සුදු ජාතිකේ. ඉතින් අපි ගෙදර යනකොට 5ට එයාගේ ඔෆිස් එකේ ඉන්නේ. අපි උදේ ඊළඟට එනකොට එයා ආපහු ඔෆිස් එකේ ඉන්නේ. හරියට ගෙදර ගියේ නෑ වගේ. ඒ මිනිස්සයා රාත්‍රී 3 වෙනකන් වැඩ කරනවා. ගෙදර ගිහිල්ලා 5 වෙනකොට ආපහු වැඩට එනවා. පැය දෙකයි නිදා ගන්න. දක්ෂ මිනිස්සෙක්. ඒ තනතුරක් ගිහිලා තනතුරක් හම්බ වෙලා ඉතින් ඒ මිනිසයාට ඒ වැඩ වැඩි වෙලා නේද? ඉතින් අපි මේ දුකටපත් වෙච්ච මිනිසයාට ඊර්ෂ්‍යා කරන්නේ. නිවනෙන් පිටත දෙයක් කවුරු හරි ගත්තද
ඒ මනුස්සයා දුකටයිපත් වෙලා තියෙන්නේ. ඒතර අපි ඊර්ෂ්‍යා කරන්නේ මේ දුකටපත් වෙච්ච මනුස්සයාට. ඒක කරන්න වටින්නේ නැහැ. ඒතර අපි කිව්වා මතක තියාගන්නයි කියලා ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. ඔය තුන් ධර්මයේ තුල තියෙනවායි කියලා නිත්‍ය භාවය. ඊළඟට පෙන්වනවා මහණනි යම් කලක පටන් භික්ෂුව විසින් මසුරු බව හිතකලසන්නේ දැන හිතකලසන මසුරු බව නැති කරන ලද්දේ වේද. මච්චරිය චිත්තස්ස උපක්ලේශෝ. ඒතකොට මච්චරිය මෙතන ලකුණු කරලා තියෙනවා. පේනවද? ඊර්ෂාවට පල්ලෙහාන්. ඔය මසුරුකම කියන එක පස් ආකාර වෙනවා. අපිට තියෙනවා ලාභ මච්චරිය. ඊළඟට අපිට තියෙනවා ආවාස මච්චරිය. ආවාස කියන්නේ ගෙවල් දොරවල් නේ. හැබැයි විඥානේ ලොකුම ගේ ගන්න මේ ශරීරය. ඊළඟට අපිට තියෙනවා කුල මච්චරිය. මම සිංහල, මම ඇමරිකන් නේද? ඔය විදිහට එක එක කුලයක්. ඊළඟට අපිට තියෙනවා වන්න මච්චරිය. වන්න නාව රිපියුටේෂන් කියන්නේ අප්පා මෙහෙමයි පප්පා මෙහෙමයි කියලා නේද? ඊළඟට තියෙනවා ධම්ම මච්චරිය. ඉතින් ඕගොල්ලෝ මෙතන ඉන්නේ ධම්ම මච්චරියට නේද? ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් ඒක අහිංසකයි වගේ කියලා. ඒකත් එහෙම නෑ නේද? ඔය එක ආගමක කට්ටිය අනිත් ආගමේ අය මරා ගන්නවනේ. අපේ ආගමේ නෙමෙයි කියලා නේද? එතකොට දැන් අපි ලාභ මච්චරිය උදාහරණයකට ගත්තොත් හිතන්න බලන්න එක මුදලාලි කෙනෙක් ටින් වර්ග දෙකක් විකුණනවා. එක ටින් එකක් එක්කම එයාට රුපියල් 5ක් ලාභයි. ඒක ගත්තාම මිනිසුන්ට හොඳයි වසවිස අඩුයි. තව ටින් එකක් එක්කම එයාට රුපියල් 10ක් ලාභයි. ඒක මිනිසුන්ට නම් හොඳ නැහැ වසවිස වැඩි. මුදලාලි විකුණන්න කැමති ඉන්නේ කොයි ටින් එකද? රුපියල් 10ක් ලාභයක නේද? එතකොට එන ඕගලන්ට පේනව නේද? එතනක් තියෙනවා සංස්කාරවල විසමතාවය. ඒ වගේම අපිට පේනවා මේ මච්චරිය ඇති වෙන්නේ පලාසය නිසා කියලා. අපි මෙතනින් පටන් ගමු උපනාහයෙන්. අන්න ලේබල් කළා. 5ද 10ද. පලාසයට ආව නෑ නෑ. 5ක නෙමෙයි මම විකුණන්නේ 10ක. වෙන් කළා නේද? මේ පාර 5ක ඇංගුව 10ක එළියට දැම්ම. එතකොට ලාභ මච්චරිය. ඒතර එහෙනම් පේනවා මච්චරිය ඇති වෙන්නේ පලාසය නිසා. පලාසය ඇති වෙන්නේ උපනාහය නිසා. අන්නේ තුන් ධර්මයේ තුල තියෙනවා සංස්කාරවල විසමතාවය. ඒක මතක තියාගන්න. ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කලක පටන් භික්ෂුව විසින් රැවටිල්ල හිතකලසන්නේ දැන හිතකලසන රැවටිල්ල නැති කරන ලද්දේ වේද. මායා චිත්තස්ස උපක්ලේශෝ. මායාව අපි ඔක ලකුණු කරලා නේ. මායාවේ තියෙන්නේ මේ අමුන් කරන වැරද්ද වහලා අන් අය මේ නොදනීවා කියලා කල්පනා කරනවා. උදාහරණයකට ගත්තොත් අපි හිතමු ගම් පළාතක ඉන්නවා ගායිකාව දෙදෙනෙක්. එක ගායිකාගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය වෙනවා. අනිත් ගායිකාගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය වෙන්නේ නැහැ. ඉතින් මෙයාට ඒක ඊර්ෂ්‍යයිනේ නේද? මෙයා මොකද කරන්නේ? මෙයා ගිහිල්ලා ওই රේඩියෝ එකේ ප්‍රචාරය කරන කට්ටිය හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට අරක්කු බෝතලයක් අරන් දෙනවා. ආහාර වේලක් දෙනවා. නැත්තම් ඒගොල්ලොත් එක්ක කාමයේ වර්ධව හැසිරෙනවා. දැන් ඉතින් ඒ අය මෙයාගේ සින්දු ප්‍රචාරය කරනවා. දැන් ඉතින් ගමේ මිනිස්සු කියනවා ඔයාගේ සින්දු රේඩියෝ එකේ යනවා. අපි අහනවා හරි ලස්සනයි කියලා. මෙයා තොලුවත් ගසලා උක ගන්නවා. හැබැයි එයා දන්නවා එයා ඒක ලබා ගත්තේ කොහොමද? අර කාමයේ වර්ධව හැසිරෙලා අරක්කු බෝතලයක් අරන් දීලා. එතකොට ඒක අනිත් අය දැනගන්නවට තමන් කැමති වෙන්නේ නැහැ නේද? ඒ තමන්ව දුස්සීලභාවයකට පත් කළා අනිත් අය මේ නොදනීවා කියලා ඒක වහ ගන්නවා කියන එක. රැවටීම. එතකොට ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කලක පටන් භික්ෂුව විසින් කෛරාටිකකම හිතකලසන්නේ දැන හිතකලසන කෛරාටිකකම නැති කරන ලද්දේ වේ. සාතේයං චිත්තස උපක්ලේශෝ. එතකොට සාතේ කියන එකත් ඕකේ ලකුණු කරලා නැහැ. දැන් සාතේ කියන එකේ ඕගොල්ලෝ දන්නව නේද ඔය ලංකාවේ වෙලෙන්දන්ට එහෙම කියන්නේ කට්ට කෛරාටිකයි කියලා. ග්‍රෑම් 1000ක් විකුණන්නේ නැතුව 900ක් විකුණනවා නේද? තරාදී හොර කරනවා. මේ ළඟදිත් අහුණා නේද? 600ක් විකුණන අවස්ථාව. ඉතින් ඕගලන්ට පේනවා ඕක ලාභ මච්චරයත් එක්ක සම්බන්ධයි කියලා. හැබැයි ඉතින් ඕක ඉහළ ධර්මයක්. කරුවාරි සාතේය පහ කරනවා නම් එයාට 7 වෙනි ධානයට යන්න පුළුවන්. එතකොට ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කලක පටන් භික්ෂුව විසින් තද බව හිතකලසන්නේ දැන හිතකලසන තද බව නැති කරන ලද්දේ වේ. සම්බෝ චිත්තස්ස උපක්ලේශෝ.
මේ තඹේ කියන එක මේකේ ලකුණු කරලා තියෙන පලාසයට යටින්. ඒත් ඔය තඹේදී තියෙන්නේ මොකක් හරි සංස්කාරයක් මගේ කියලා දැඩි ලෙස අල්ල ගන්නවා. ඕක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කියවෙනවා mental rigidity කියනවා. එහෙම නැත්නම් inflexibility of consciousness කියලා කියනවා. එතකොට ඔය සංස්කාරය දැඩි ලෙස උම අල්ලගෙන ඉඳීම නිසා ඔයගලන්ගේ ගෙවල් වල හරියට රණ්ඩු සරුවල් වෙනවා. අපි ඒකට උදාහරණයක් තව ටිකකින් දෙන්නම්. ඊළඟට පෙන්වන මහානි යම් කලක පටන් භික්ෂුව විසින් එකට එක කිරීම හිත කෙලසන්නේ දැන හිත කෙලසන එකට එක කිරීම නැති කරන ලද්දේ වේ. සාරම්භෝ චිත්තස්ස උපක්ලේශෝ. එතකොට ඔයගලන්ට පේනවා මේ තම්බේට පල්ලෙහෙන් අපි සාරම්භය කියලා ලකුණු කරලා තියෙනවා. ඔකට තව හොඳ වචනයක් තමයි ওই තරංගය කියන්නේ කම්පිටිෂන් එක. දැන් එක මුදලාලි කෙනෙක් කැමති නෑ නේද? තව මුදලාලි කෙනෙක් ඒ වගේ බඩු විකුණන කඩයක් අල්ලපු කඩේ හැටියට දාගන්නවා. එතකොට තරංගයක් තියෙනවා නේද? එතකොට ඔය තථාගතයන් වහන්සේගෙන් එක බමුණෙක් ඇහුවා ඔබ වහන්සේ මහාන උනේ මොකද කියලා. අපි අහලා තියෙන සතර පෙර නිමිති දැකලායි කියලා නේ. බුදුහාමුදුරුවෝ ඒ උත්තරේ නෙමෙයි දුන්නේ. බුදුහාමුදුරුවෝ සාරාම්භය හා සමාන උත්තරයක් දුන්නා. මේ දඩු කුඹුරු අරගෙන මරා ගන්නවා කියලා. ඒක දැකලායි කියලා. ඒගොල්ලෝ දන්නවා මේ බෝසතාණන් වහන්සේට රජකම හම්බුණානේ. ඉතින් ඒක හැටියට වතුර ප්‍රශ්නයක් ඇති වෙලා යුද්ධයක් කරන්න තිබිලා තියෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ කැමති නැහැ නේ යුද්ධ කරන්න නේද? මිනිස්සු මරනවට. ඉතින් මම මෙතනින් යනවායි කියලා හිතා ඉඳලා තියෙන්නේ. ඒ පාර සතර පෙර නිමිති දැක්ක ගමන් ගියා. එහෙනම් අපි හිතුව එකත් වැරදි නෑ. හැබැයි ඒක දෙවෙනි කාරණේ හැටියට තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා මාන්නි යම් කලක පටන් භික්ෂුව විසින් මානෙ හිත කෙලසන්නේ දැන හිත කෙලසන මානෙ නැති කරන ලද්දේ වේද. මානෝ චිත්තස්ස උපක්ලේශෝ. මානෙ අපි ඔක ලකුණු කරලා නෑ. හැබැයි අපිට ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනව නේද? මේ ලයින් 1 කියලා තියෙනවා. කබලින්කාර ආහාරයෙන් කාම උපාදානයට ඇවිල්ලා ලයින් 1 කියලා තියෙනවා. ඒක යනවා සංස්කාර වලට නේද? මෙන්න මේ ලයින් එක තදින් ගන්නවා නම් ඕගලන්ට තියෙන හීනමානෙ. කොහොමද ඒක තේරෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා ඒ ඌරා කියන සතා අසුචි කනවා නේ. ඌරා අසුචි කනවායි කියලා ඔයගොල්ලෝ ඌරට දීලා තියෙන අඩු තැනක් නේ. ඌරට නම් ප්‍රශ්නයක් නැහැ ඌ අසුචි කෑවා කියලා. ඕගොල්ලන්ගේ පැත්තෙන් හොඳ නැහැ. ඒ වගේම හරක තනකොළ කනවා නේ. හරක තනකොළ කනවායි කියලා ඔයගොල්ලෝ හරකටත් දීලා තියෙන අඩු තැනක් නේ. අන්න දවසක් මම දැක්ක මිනිස්සේ තනකොළ පාගගෙන ආවා ගේ ඇතුළට. උළුවස්සට ඇවිල්ලා හැරලා බලනකොට තමන් පාගපු තනකොළ ටික හරකේ කුලාගෙන කනවා. දැන් කියනවා අනේ බලන්න මේ සතා මම මේ පාගපු තනකොළ ටික එයා උලාගෙන කනවායි කියලා. එතන හරක තනකොළ කනවායි කියලා හරකටත් දීලා තියෙන අඩු තැන. දැන් ඕගොල්ලෝ කනවා නේද මේ කතුරු බුංගාතු වගේවා. ඒවා ගස් වගේ නේද? එතකොට ඕගොල්ලෝ ගස් කනවායි කියලා දැකලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ඕගොල්ලන්ටත් දීලා තියෙන අඩු තැන. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ ගස් කෑවා කියලා. බ්‍රහ්මයාගේ පැත්තෙන් ඒක හොඳ නැහැ. ඒ වගේ තමයි ඌරාට ප්‍රශ්නයක් නැහැ ඌරා අසුචි කෑවා කියලා. ඕගොල්ලන්ගේ පැත්තෙන් ඒක හරිය නෑ නේද? මේක එහෙනම් සාපේක්ෂ දෙයක්. එහෙනම් ඕගොල්ලන්ගේ පැන්සලක් තියෙනවා ලියා ගන්න පුළුවන් මේ ලයින් 1 එක උඩින්. මේක තදින් ගත්තොත් ඕගොල්ලන්ට තියෙන හීන මානිය කියලා. මේක තදින් ගත්තොත් තියෙන්නේ හීන මානිය. ඊළඟට ඔයගලන්ට පේනව නේද මේ ලයින් 2 එක. මේක තදින් ගත්තොත් ඔයගලන්ට එනවා සමානයි කියන මානිය. කොහොමද ඒක තේරෙන්නේ? ඒක එන්නේ සීලබ්බත උපාදානේ නේද? දැන් බලන්න ඔය ඉංජිනේරින් කරන දරුවා එයා පළවෙනි අවුරුද්දේම හිතන්නේ එයා ඉංජිනේරුවෙක් කියලා. හතරවෙනි අවුරුද්ද එනකොට එයා පෙරලා වැටෙන්නත් පුළුවන්. ඉංජිනේරුවෙක් උනේ නැහැ. මෙඩිකල් ස්ටුඩන්ට් හැමදාම හිතන්නේ එයා ડોක්ටර් කියලා. ඒ වගේ තමයි දිවි ලෝකේ යන්නේ කියලා හිතාගෙන සිල් රකින මිනිස්සයා එයා හිතන්නේ දෙවි කෙනෙක් කියලා. මෙයා සීලේ පුරන්න ඉස්සෙල්ලා මැරලා අපාය යන්නත් පුළුවන්. නමුත් එතකොට එයා කල්පනා කරා එයා සමානයි කියලා දෙවියන් හා සමානයි. එහෙනම් මේ ලයින් 2 එක උඩින් ලියා ගන්න මේක තදින් ගත්තනම් තියෙන සමානයි කියන මානෙ. සමානයි කියන මානෙ. ඊළඟට ඕගලන්ට පේනව නේද මේ ලයින් 3 එක කියන එක. එතකොට මේක තදින් ගත්තොත් ඕගලන්ට එනවා උසස් කියන මානෙ. මම මහතයි මම ලස්සනයි මට සල්ලි තියෙනවා නේද? උසස් කියන මානෙ. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා මේක හීන මානෙ ලයින් 2 සමානයි කියන මානෙ
ලයින් 3 වලින් උසස් කියන මානෙ. ඒකට ඊළඟට පෙන්නනවා මානෙ යම් කලක පටන් භික්ෂුව විසින් අභිමානී හිත කෙලසන්නේ දැන හිත කෙලසන අභිමානී නැති කරන ලද්දේ වේද. අතිමානෝ චිත්තස්ස උපක්ලේශෝ. ඒතර අපි මෙතන අතිමානී කියන එක ලකුණු කරලා තියෙනවා පේනවද පල්ලෙහායි. ඒතර ඔය අතිමානී කියන එක ඇති වෙන්නේ කොහොමද? දැන් ඔය අවුරුදු 16ක ගෑනු ළමයි එයා ලස්සන නම් එයා අහංකාරයි නේද? ඒකෙන් අතිමානී කියන එක ඇති වෙන්නේ. ඕකේ සාධාරණ කාරණේ හැටියට තියෙන්නේ දුස්සීලභාවය. පානාතිපාත අදත්තා දාන එහෙම කරනවා කියන එක. ඒක අපි හෙට පැහැදිලි කරනවා මෙත්ත සූත්‍රයත් එක්ක. ඒතර ඕගලන්ට පේනවා මේ අතිමානෙන් තම්බේ ඇති වෙනවා. අතිමානෙන් සාරම්භය ඇති වෙනවා. දැන් මං කිව්වා නේද මං තම්බේට උදාහරණයක් දෙන්නම් කියලා. ඇයි ගෙවල් දොරවල් වල රණ්ඩු සරුවල් වෙන්නේ කියලා. දැන් හිතන්න බලන්න අපේ ගෙදෙට්ට හෙට රාත්‍රියට කෑමට එනවයි කියලා කට්ටිය. හිතන්න බලන්න හෙට උදේ වුණායින් පස්සේ ඒ ගෙදර නෝනා ඉඳන් කියනවා ඔයා ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරන් එන්න. අද රාත්‍රියේ කට්ටියක් එනවා කෑමට. ඒ අයට මේ ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනි කියලා. ඉතින් එතකොට දැන් භාවනා කරන කෙනෙක් හැටියට මම කල්පනා කරනවා ධර්මයේ කියලා තියෙන කෙනෙක් හැටියට මේ තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අපි ආහාර ගන්නෙ මදයට නෙමෙයි මානෙට නෙමෙයි. මෙතන මේ ශාරීරිය අන්තම් පවත්වා ගන්න නේ. එතකොට ඒකේ අයිස්ක්‍රීම් එකකින් ඇති වැඩේ මොකක්ද? කවුරු හරි ආවම බත් ටිකක් දුන්නාට කමන්නේ නැහැ. අයිස්ක්‍රීම් එක වැඩක් නෑ. ඒක මං කපලා දානවා. ඒක මගේ දික්තිය නේද? එහෙනම් මම මේ මනෝ සංචේතන ආහාර පාර දික්ටි පාරේ ඇවිල්ලා මං කියනවා අයිස්ක්‍රීම් එකක් ඕනේ නෑ. ඒ වගේම මං තව පාරක යනවා. මම යනවා මේ ස්පර්ශ ආහාරයෙන් ගිහිල්ලා කෝදයට යනවා. මං කියනවා මේ ගෙදර ඉන්න මිනිස්සයා මට හානි කරනවා. මගේ භාවනාවට හානි කරනවා කියලා. දැන් බලන්න ඔෆිස් එකේ වෙලක් අය ඕගලන්ට කරදර කරනවානේ. ඒ කරදර කරන්නේ ඕගලන්ටද නැත්නම් ඕගොල්ලෝ කරන වැඩේටද? කරන වැඩේට නේද? ඒතකොට සංස්කාර වලට හානි කරනකොට අපි ගන්නවා Tamanට හානි කරනවා කියලා. දැන් මං අල්ලගෙන ඉන්නේ මොකක්ද? භාවනා කරන සංස්කාරේ නේ. ඒතකොට ඒකට මට හානි කරනවායි කියලා මං ස්පර්ශ ආහාරයෙන් ගිහිල්ලා රෝදයට යනවා මේ පැත්තෙන්. දැන් මේ මගේ දික්තියක් තියෙනවා. මේ කවුරු හරි ආවම අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනි නැති කියලා. මං යනවා තම්බේට. සිත දැඩි කරගන්නවා. මං කියනවා මං යන්නේ අයිස්ක්‍රීම් එකක් ගේන්න කියලා. අර ගෙදර ඉන්න මිනිස්සයත් අනිවාර්යයෙන්ම මේ තුන්වෙනි පාරේ ගියා. එයාට තියෙනවා දික්තියක්. කවුරු හරි ගෙදෙට්ට එනවනම් මේ කෑමට ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනි කියනවා. ඒකට අමතරව එයා තව පාරක් යනවා නේ. කොයි එකද? එකද දෙකද හතරද? එක නේද? අයිස්ක්‍රීම් කියලා කියන්නේ කබලින්කාර ආහාරය. එයා රාගසල්ලෙන් අල්ල එයා කරපවන්නේ. එයා කියන්නේ එයා කන්නේත දෙයක් අනිත් අයට ගෙනත් දෙන්න කියලා. ඒ අයටත් දීලා මෙයාටත් සප්පායම් වෙන්න පුළුවන් නේ. එතකොට එයා පළවෙනි පාරේ තුන්වෙනි පාරේ ගිහිල්ලා එයා කියනවා අයිස්ක්‍රීම් එකක් ගේන්න ඕනේ කියලා එයා තම්බේට යනවා. දැන් මොකද වෙන්නේ? බොන්නු දෙන්න යන ගන්නවා වගේ අන් දෙක හේතු කරගෙන ඉන්නවා නේ. කොච්චර දවසක් ඉන්නවද? දවසක් දෙකක් සතියක් කතාවක්වත් නැතුව ඉන්නවනේ. ඔය අන් දෙක බුරුව කරගන්න තරමට ඒ Tamanට මේ වැඩේ ලේසි. ගෙදර සැනසීමයි. කොහොමද බුරුල් වෙන්නේ? දැන් මං කල්පනා කරනවා මේ මිනිහයාට මේ අයිස්ක්‍රීම් එක මෙච්චර ඕන නම් අද භාවනාව නැති වුණාට කමක් නැහැ. ඒට කරගන්න බැරිය නේද? මං අයිස්ක්‍රීම් එක ගෙනත් දෙන්නම් කියලා. ඒකට මගේ පැත්තෙන් බුරුල් වෙනවා. අර අල්ලගෙන ඉන්න සංස්කාරේ එදාට අතහරිනවා නේ. ගෙදර ඉන්න මිනිහයා කල්පනා කරනවා අනේ මෙයාගේ භාවනාවට මේ තරම් හානි කරන මට ওই අයිස්ක්‍රීම් එක නැතුවට කමක් නැහැ. එයා අර අයිස්ක්‍රීම් කන සංස්කාරේ එයා අයින් කරනවා නේද? එතකොට අන්න දැන් ඉතින් බුරුල් වෙනවා. ඒක ඔය ගෙදර සැනසීමයි. ඔය තාත්තා පුතත් එක්ක අම්මා දුවත් එක්ක රණ්ඩු වෙනවා නේ. තාත්තා හිතනවා තාත්තා හරි කියලා පුතා හිතනවා පුතා හරි කියලා. ඔය මනෝ සංචේතනා පාරේ තියෙන දිට්ටි දෙකක් තමයි ගැටෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා මාන්නි යම් කලක පටන් භික්ෂුව විසින් මදේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන මදේ නැති කරන ලද්දේ වේ. මදෝ චිත්තස්ස උපක්ලේශෝ. ඉතින් මදයත් අපි ඕකේ ලකුණු කරලා නේ. ඔය අපිට තියෙන ওই ಜಾති මදේ නේද? මම සිංහල කියලා
මම ඇමරිකන් කියලා එහෙම ඒ ಜಾති මදයන් තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට තියෙනවා නිරෝගී මදය. දැන් කාට හරි කැන්සර් තියෙනවනම් පිළිකාවක් තියෙනවනම් ඕගොල්ලන්ට ඒක නැත්තම් අර මිනිස්සු ඇවිල්ලා කිව්ව ගමන් යන්තම් එකපාරටම වෙන්නේ මොකද්ද? යන්තම් ඇති මට ඕක නෑනේ. ඒ කියන්නේ අරයා මැරෙනවා මං ජීවත් වෙනවා. අන්න ඒක තමයි නිරෝගී මදය. එතකොට ඊළඟට ඔය අප්‍රිකාව වගේ රටවල් වල ගෝත්‍රිකයෝ අනිත් ගෝත්‍රිකයන්ව මරනවා. අපේ ගෝත්‍රේ නෙමෙයි කියලා. ඒක ගෝත්‍ර මදය. එතකොට ඒක සිත කෙලසනොයි කියලා ඒක පහ කරනවා. මහන්නේ යම් කලක පටන් භික්ෂුව විසින් ප්‍රමාදේ කෙලසන්නේ දැන හිත කෙලසන ප්‍රමාදේ නැති කරන ලද්දේ වේ. ප්‍රමාදෝ චිත්තස්ස උපක්ලේශෝ. අපි දැන් ටිකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා ප්‍රමාදය කියන්නේ මෝහයේ මූලයයි කියලා නේ. එතකොට ඔය දෙමාපියෝ කියන්නේ මේ ළමයා හරියට පමා වෙනවයි කියලා නේද? ප්‍රමාද වෙනවයි කියලා. ඔය ටීවී බල බල ගේම් ගගා ඉන්නවා. ඔය මේ පාඩම් කරගන්න නැතුව නේ. එතකොට මොකක්ද එයාට උනේ? එයා ওই පංචකාමයන්ට එහෙම යට වුණා. ඉතින් ඔක පෙන්නනවා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒ වගේ මේ පංචකාමයන්ට පුණුපුණා යටත් වුණාම ඒ පුද්ගලයා මේ ප්‍රමාද වෙනවා කියලා. එතකොට මේ කාරණා 16න් සිත පිරිසුදු කරගත්තාම තථාගතයන් වහන්සේ පවසනවා එතම බුදුන් කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. භාගතුන් වහන්සේ මේ කාරණේන් අරියත්තේ සම්මා සම්බුද්දේ විද්‍යාචර්ය සම්පන්නයි කියලා මිතිවිසෝ ගාථාවේ තේරුම. ඒක අපි දන්නවා නේද? හොඳයි අපි බලමු දන්නවද? මොකද්ද සම්මා සම්බුද්දයි කියලා කියන්නේ? ඕකට තියෙනවා සූත්‍ර දේශනාව. ගෙදර පොත් තියෙනවා නම් බලන්න පුළුවන්. සංයුත්ත නිකායේ 3 වෙනි පොතේ පිටුව 115 ඒකට කියනවා සම්මා සම්බුද්ධ සූත්‍රය කියලා. ඒක පෙන්නනවා රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුපාද විමුක්තෝ ප්‍රඥාවි සම්මා සම්බුද්ධෝති උච්චති කියලා. රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුපාද විමුක්තෝ සම්මා සම්බුද්ධෝති උච්චති කියලා. රූපය ගැන කලකිරෙලා විරාගී නිරෝධය ඇති වෙලා සම්පූර්ණ විමුක්තිය ඇති වුණා නම් සම්මා සම්බුද්ධයි කියලා කියනවා. ආපහු මේ වචන සෙට් එකම භාවිතා කරලා කියනවා රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුපාද විමුක්තෝ ප්‍රඥා විමුක්තෝති උච්චති කියලා. රූපය ගැන කලකිරලා විරාගී නිරෝධය ඇති වෙලා සම්පූර්ණ විමුක්තිය ඇති වුණා නම් ප්‍රඥා විමුක්තියයි කියලා කියනවා. එතකොට එහෙනම් මොකක්ද සම්මා සම්බුද්ධයි කියන්නේ? ඉහළම වූ ප්‍රඥා විමුක්තියට තමයි සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ නූපන් මාර්ගයේ උපද්දරන. අනිත් අය බුදුහාමුදුරුවෝ උපද්දූ පාර දිගේ ගිහිල්ලා තමයි ඒ නිර්වාණයට යනවායි කියන එක කරගන්න. ඒකයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඊළඟට පෙන්නනවා විද්‍යාචරණ සම්පන්නෝ කියලා නේද? විද්‍යා කියලා කිව්වහම තථාගතයන් වහන්සේට ඥානයන් 73ක් තියෙනවා. ඒකින් 3ක් තථාගතයන් වහන්සේ හුඟක් සූත්‍ර දේශනාවල උලුප්පලා පෙන්නනවා. එතකොට මේ පළවෙනියට තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා පුබ්බේ නිවානස්සති ඥානය කියන එක. තථාගතයන් වහන්සේට අතීත භවයන් මෙනෙහි කරන්න පුළුවන්. කල්ප ගණන්. එතකොට කල්ප විනාශ වෙන තැන. ඒ වගේම ඕගොල්ලන්ගෙත් අතීත භවයන් මෙනෙහි කරලා කියන්න පුළුවන් පුබ්බේ නිවානස්සති ඥානය. ඊළඟට තථාගතයන් වහන්සේට තියෙනවා චුතූපපාත ඥානය. එතකොට මෙන්න මේ පුද්ගලයා මේ කාය වචී මනෝ දුස්චරිතයන් ඇතුළු ඉඳලා ආර්යයන්ට ගරහලා අනාගතේ මේ වගේ තැන්වල නරක තැන්වල ඉපදෙනවා. මේ පුද්ගලයා කාය වචී මනෝ සුචරිතය ඇතුළු රාතන් වහන්සේට ගරහන්නේ නැතුව අනාගතේ මෙන්න මේ වගේ හොඳ තැන්වල ඉපදෙනවයි කියලා මේ චුතූපපාත ඥානිය කියන්න පුළුවන්. ඊළඟට තථාගතයන් වහන්සේ ආශ්‍රව නැසුවා. ඕගලන්ටත් ආශ්‍රව නැසන විදිහ බුදුහාමුදුරන්ට කියලා දෙන්න පුළුවන්. ඒක තමයි ආශ්‍රවක්කේ ඥානය. ඔන්න ඒ තුන් ඥානයන් තථාගතයන් වහන්සේ උන්වත් සූත්‍ර දේශනාවල උලුප්පලා පෙන්නනවා. ඊළඟට චරණ ධම්ම. අහලා තියෙනවද චරණ ධම්ම? 15 චරණ ධම්ම කියලා කියන්නේ නේද? ඒ 15 කැඩෙනවා 4යි 7යි 4යි කියලා කොටස් තුනකට. ඒ පළවෙනි හතරේ තියෙන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක තියෙන පළවෙනි කාරණේ හැටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ කියන්නේ දැන් ගෘහපතියෙක් නම් පංචශීලයේ තියෙන්නේ නේ. ඊළඟට අරියටමගේ යන කෙනෙක් හැටියට ගත්තාම
මුසාවාද විතරක් නෙමෙයි පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්ලාපත් නැති වෙන්න ඕන. සම්මා ආජීවයේ තියෙන ගොඩක් සීලයක් භාවිතා කරන්න ඕන. භික්ෂුන් වහන්සේ නම ගොඩක් සීලයක් භාවිතා කරන්න ඕන. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට පෙන්නනවා ඉන්ද්‍රිය සුගත දාරෝ කියලා දෙවෙනි කාරණා. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් රූපයක් බැලුවොත් මොකද වෙන්නේ? මෙයා හරි ලස්සනයි කියලා අභිජ්ජාවෙන්. තත්පරින් 10ක් කියන්නේ ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස්සේ. ඇහෙන් රූප වල සතුටු වෙන්න බෑ. මොකද අපිට අඩුපාඩුවක්ම පේනවා. එතකොට ඉතින් දැන් බලන්න ඉතින් ඕවා මොකටද අපි ඇති කරගන්නේ නේ? දෝමනස්සේ දුකක් කියලා ඕගොල්ලෝ දන්නවනේ. එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගන්නවා. තුන්වෙනි කාර්යයට පෙන්නනවා භෝජනීය පමණ දැනගෙන ගන්නවා කියලා. ඒ කියන්නේ මොකක්ද? ඒක පෙන්නනවා මේ වික්ෂුන් වහන්සේ නමක් ආහාර ගන්නේ මේ ශාරීරිය පවත්තන් ලස්සන වෙන්න නෙමෙයි මදේට නෙමෙයි කියලා කියනවා. එහෙම කිව්වට තථාගතයන් වහන්සේ හරි ගැඹුරු අවබෝධයකින් උක දේශනා කළා කියලා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ මෙතන ඉඳන් බත් කනවා. ඔය හොද්දට ලුණු චුට්ටක් මදි නම් ඒක ඇති නේද ඕගොල්ලන්ගේ ශරීරය මෙතනින් නැගිටවන්න. ඇවිදගෙන ඊට පස්සේ කුස්සියට යන්න. එතනින් ලුණු එක අරගෙන ආපහු පිටින් ඇවිදගෙන එන්න. මොකක්ද ඒ ඔයගොල්ලෝ කරන්නේ? වේදනාවට ප්‍රතිචාර දක්වනවා. වේදනාවට ප්‍රතිචාර දක්වනවා නම් චිත්ත සමාධිය කියන එක පවතින්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ ඉද්ධිපාද ධර්මය. දැන් බලන්න ඕගොල්ලෝ ඕක කරන්නේ මොකද? ඕගොල්ලන් ලුණු ඕනි නිසාද? ලුණු ඕන නම් ඔන්න කුස්සියට ගිය අත හොද ගන්න. ලුණු ටිකක් අල්ලට දාගෙන කට දා ගන්න පුළුවන්. අපි එහෙම කරන්නේ නැහැ නේ. අපි වේදනාවට ප්‍රතිචාර දක්වනවා. දැන් අපි කිව්වේ අර ඉන්ද්‍රිය සුගතදාරෝ කියලා. ඒ කියන්නේ ඡන්ද සමාධියට ඉන්නව හතුරු දෙන්නේ. අවිජ්ජා දෝමනස. ඒක නැති කරගන්නයි ඉන්ද්‍රිය සංවර කරගන්න. මේ ඉද්ධිපාද ධර්මය පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට ඊළඟට පෙන්වනවා ජාගරියන් කියලා. අහලා තියෙනව නේද ඒක? නිදි වර්ණවා කියලා නේද අහලා තියෙන්නේ. නිදි වර්ණවා කියන එක නෙමෙයි ඒකේ තියෙන්නේ. හැබැයි නිදි මරාගෙන තමයි ඒක කරන්නේ. වික්ෂුන් වහන්සේ නමක් මුළු දවස් තිස්සේම උත්සාහ කරනවා මේ පංච නීවරණ නැතුව ඉන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. රාත්‍රී කාලේ නිින්දට යන්නේ ඉස්සෙල්ලා මෙහි කරලා බලනවා අද දවස තුල මට කාමච්ඡන්දයක් ඇති වුණා. ඇති වුණා කියලා දැනගත්තොත් ඒක පහ කරනවා. නැත්තම් නැtei කියලා සතුටු වෙනවා. ඒක හරියට ඔය තරුණ කාන්තාවක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලනවා උරුලෑවක් එහෙම තියෙනවද කියලා. තියෙනවා නම් විජාට ඒක පහ කරනවා නැත්තම් නැtei කියලා සතුටු වෙනවා. ඒකට කියනවා පච්චවෙක්කතාවයයි කියලා. තර විදිහට අර පංච නීවරණයන් චෙක් කරලා බලන එක. ඒක භාවනාව. ඒතකොට දැන් අපි කාරණා 4ක් කිව්වා. ඒතකොට තව කාරණා 7ක් එනවා. කොහෙද මේවා දේශනා කරලා තියෙන්නේ? සේක පටිපදා සූත්‍රය, සේක සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ 54 වෙනි සූත්‍ර දේශනාව ආනන්ද හාමුදුරුවෝ තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ 7 තියෙන්නේ මොකද්ද? පළවෙනි කාරණේ ශ්‍රද්ධාව. තථාගතයන් වහන්සේ අරිය සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි කියලා ওই විදිහට ශ්‍රද්ධාවක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි හිරිය. පව කරන්න ලැජ්ජාව වෙනවා. පානාතිපාත අදත්තාදාන කරන්න ලැජ්ජාව වෙනවා. තුන්වෙනි කාරණේ තමයි ඕතප්පය. පව කරන්න බය වෙනවා. පානාතිපාත අදත්තාදාන කරන්න බය වෙනවා. හතරවෙනි කාරණේට පෙන්වනවා බහුශ්‍රුතභාවය කියන එක. ඇසු පිරූ තැන් තියෙනවා. ඒක නම් අද හරිය වටිනවා නේද? අද ඕගොල්ලන්ට හරියට බොරු අහන්න හම්බ වෙනව නේද? බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදෙනවයි කියලා තාන්න හම්බ වෙනව නේද? තථාගතයන් වහන්සේ කවදාවත් මේ ලංකාවේ බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ. හැමදාම ඉන්දියාවේ හැමදාම එකම තැනක. ඒවට හේතු තියෙනවා, ප්‍රත්‍ය තියෙනවා. ඒව නොදන්නා කට්ටිය ඕවා කියලා අපාය යනවා. ඔය සූර්යයා දෙකක් අතර තියෙනවා මහා විශාල ග්‍රහලෝකයක්. මෙයා ගිහිල්ලා ඒකේ ඉපදෙන්නේ. කරුවල ග්‍රහලෝකයක්. එතකොට ඒකට ඉපදුනාම අර ගෙම්බවල්ල ගන්නේ කකුල් දෙකයි වගේ. ඔක්කොම එකට එකව කරලා අල්ල ගන්න. අල්ලා වීසි කරනවා. තථාගතයන් වහන්සේගේ භූමිය නැති කළා කියලා. අපායවත් හිමි වෙන්නේ. ඒ තරම් දරුණයි ඒක. ඉතින් ඔවා කියපු කට්ටිය කලිනුත් ඉන්නවා දැන් ඉන්නවා අපායේ. එතකොට දැන් බෞද්ධභාවයේ තියෙනවා නම් ඕවා දන්නවා. හැමදාම බුදුහාමුදුරුවෝ එකම තැනක බුද්ධත්වයටපත් වෙනවා. ඉන්දියාවේ ඔය බුද්ධත්වයටපත් වෙච්ච ඒ තැනම තමයි. එතකොට ඊළඟට පෙන්නනවා
පස්වෙනි කාර්යයට ආරද්ධ විරිය තියෙනවායි කියලා. ඒක ටිකක් ගැඹුරු විරියක්. ඒකේ පෙන්නනවා අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය කියලා. ඉතින් අද උදේ ඉගෙන ගත්තේ අනුප්පන්නානං පාපකානං කියලා නේ. ඒ පළවෙනි විරියවත් නැත්තම් ඕක ඇති වෙන්නේ නේ. ඊළඟට 6 වෙනි කාර්යයට පෙන්නනවා සතිමා හෝති කියලා. සතිය තියෙනවා. දැන් ඔය පෙලක් අය කියනවා නේද? මම පොඩි කාලේ මෙතන සෙල්ලම් කර කර හිටියයි කියලා. අන්න ඒ වගේ මෙයාට මේ කලින් බවවලේ හිටන් බොහෝ කල් කරපු දේවල් සිහි කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට 7 වෙනි කාර්යයට පෙන්නනවා ප්‍රඥාව තියෙනවා කියලා. ඒ කියන්නේ සමුදය අස්තංගමේ දැකීමෙන් ඇති වෙන ප්‍රඥාව. අද උදේ භාවනා කළේ ඔය සමාධි භාවනා සූත්‍රය. ඒක සමුදය අස්තංගමේ අවබෝධ කරගත්තා නම් අන්නේ ඒ ප්‍රඥාව. එතකොට දැන් අපි 4යි 7යි 11ක් කිව්වා. තව කාරණා 4ක් තියෙනවා. ඒක තමයි ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියනවා. එතකොට ඕවට තමයි 15 චරණ ධම්ම කියලා කියන්නේ. එතකොට කවුරු හරි ඔය ත්‍රිවිධ ඥානයන් සහිතව ඔය 15 චරණ ධම්ම සිහි කරනවා නම් එයාට පංච බලයන් පංච ඉන්ද්‍රියයන් බවට පත් කරන්න පුළුවන්. ඒ තරම් වටිනා උදයක්. දැන් ඔය සීක පටිපදා සූත්‍රයේ හොඳ වටිනාකමක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඒක අදහවස කියවලා හරි අහලා හරි ඊට පස්සේ පහවදා උදේ ගිහිල්ලා ඕන භාවනාවක් කරනවා නේද? බෞද්ධ භාවනාව. සිත එකඟ වෙන ස්වභාවයක් ඒ සීක පටිපදා සූත්‍රයේ තියෙනවා. එතකොට ඊළඟට පෙන්නනවා මේ සුගතේ ලෝකයේ දන්නාසේක අනුත්තරෝ පුරුෂ ධම්මසාරති කියනවා නේ. මොකක්ද ඒ කියන්නේ? අන්‍ය පුරුෂයන්ව දමනය කරනවා. අඟුලිමාලව දමනය කරයි කියන එක නේද? මොකද අඟුලිමාලව දමනය කළාම ඕගලන්ට මොකද? බලන්න බුද්ධ කාලේ හිටියනම් අඩු ගානේ බෙල්ලවත් බේරුණායි කියලා හිතන්න පුළුවන් නේ. ඒක නෙමෙයි කියන්නේ. ඔක තථාගතයන් වහන්සේ බුද්ධ වචනයෙන් කියනවා සලායතන විභංග සූත්‍රය. අනුත්තරෝ පුරුෂ ධම්මසාරතියයි කියන්නේ කුමක් නිසාද කියලා. ඔය අලියෙක්ව අස්සයෙක්ව දමනය කරන එක්කෙනා එයාගේ උතුරු දිශාවට එහෙම ගෙනියනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ අපිව දිශාවල් 8කට ගෙනියනවා. ඒකට කියනවා අට විමුක්ෂය කියලා. විමුක්තියෙන් 8. ඒකේ පළවෙනියට තියෙන රූපං රූපානුපස්සති කියන එක. දැන් හිතන්න බලන්න මම කහ කසිනිය වඩපු කෙනෙක් කියලා. හිතන්න බලන්න මම කහ පාටක් දකින්නවා කියලා. දැක්ක ගමන් මම මුළු ලෝකෙම කහ කළා අර දැකපු කහ පාට මම ඉක්මවලා ඉන්නවා. උදාහරණයකින් කියනවා නම් හිතන්න බලන්න ඉඩෝර කාලයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන කහමල් දෙකයි. ඉතින් ඕක කඩනකොට පරිස්සමින් කඩනවා නේද? දෙකක් බිම වටනොත් අනිත් එක පූජා කරන්න හම්බෙන්නේ එකයිනේ නේද? කවුරු හරි ඉල්ලුවොත් කියනවා දෙන්න විදියක් නැහැ. මෙච්චරයි තියෙන්නේ කියලා නේද? මලකට විශාල අගයක් දීලා තියෙනවා නේද? දැන් එතකොට ඊළඟට හිතන්න බලන්න කහමල් යායක් තියෙනවායි කියනවා. එතකොට මල් කඩනකොට එයින් කඩනවා මෙහෙන් කඩනවා බිම වටනවට කමක් නැහැ. කවුරු හරි ඉල්ලුවොත් කියනවා මසුරු කම නැත්තම් මේ ඕන තරම් තියෙන කඩා ගන්නයි කියලා නේද? මලට දීලා තියෙන අගේ අඩුයි නේ. ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ගේ මනස කවුරු හරි කෙනෙක් කෙරෙහි ඇදිලා යන්නේ වර්ණේ නිසා කියලා. වන්නිබා. බුදුහාමුදුරු සූත්‍රයක උපදේශනා කරා. ඒ වර්ණේ සුදු වෙන්න ඕනේ නැහැ, කහ වෙන්න ඕනේ නැහැ, රතු වෙන්න ඕනේ නැහැ, කළු වෙන්න ඕනේ නැහැ. ඕගලන්ට ආවේනික වර්ණයන් තියෙනවා. ඒක තේජෝ ධාතුවත් එක්ක සම්බන්ධයි. එතකොට දැන් හිතන්න බලන්න මගේ සිත ඇදිලා යන්නේ කහ පාටයි කියලා. හිතන්න බලන්න මං කහ කසිනිය වඩු කෙනෙක් කියලා හිතන්න. එතකොට මම දකිනවා කාන්තාවගේ මූණේ කහ පාටක්. දැකපු ගමන් මම මුළු ලෝකෙම කහ කරනවා. කහ කසිනිය භාවිතා කරනවා. එතකොට මට ඇති වෙන්න කහ තියෙනවා නේ. එතකොට මට මෙයාගේ මූණේ තියෙන කහෙන් ඇති වැඩක් තියෙනවා. මේ අර මල් යායක් තියෙනවා වගේ නේ. එතකොට මම මෙයාව ඉක්මවනවා. අන්න අභිභූය කියන වචනේ තථාගතයන් වහන්සේ භාවිතා කරා. ඒක තමයි පළවෙනි විමුක්තිය. දෙවෙනි විමුක්තියට ඔහොම කහ පාටක් දකින්න ඕනේ නැහැ. එයා මුළු ලෝකෙම කහ කරලා ඒ ඉක්මවලා ඉන්නවා. ඒතර තුන්වෙනි විමුක්තිය තමයි සුභ කියන විමුක්තිය. අපේ ශරීරය හරි අසුභයිනේ. ඉතින් කවදා හරි ඔක තේරුම් ගත්තාම මෙත්තාව භාවිතා කරලා ඔක ඉක්මවන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි විමුක්තිය. 4 5 6 7 කියන්නේ ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන. ඒකේ කියවෙන්නේ කොහොම හරි ආකාසඤ්ඤායතන පැනගත්තා නම් වැඩේ හරි කියලා.
ඔය පෙලක් අය ආනාපාන සතිය කළා හුස්ම ඇදලා ඉඳලා ඔකට යනවන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක මහත්ඵලයි මානිසංසයි කියලා. එතකොට ඕක යන විදියයි වැදගත් වෙන්නේ. මොන ක්‍රමයකටද අපි යන්නේ කියන එක. අපි ඒක තව චුට්ටකින් පෙන්නනවා. එතකොට දැන් 7ක් කිව්වා. 8 වෙනි එක තමයි නිරෝධ සමාපත්තිය. ඔන්න මේ දිසාවල් අටට අපි ඔය යවන නිසායි තථාගතයන් වහන්සේ අනුත්තරෝ පුරුෂ ධම්මසාරති කියන්නේ. දැන් නම් පේනවා වැඩක් තියෙනවයි කියලා නේද? තමන්වත් ඒ විමුක්තියට යවන. දෙවියන්සන්ට අනුශාසනා කරන්නේ බුද්ධෝ භගවාති. භාග්‍යවත් ලෝභය නැති කරා නම් භාග්‍යවත් දේශය නැති කරා නම් භාග්‍යවත් නේද? එතකොට මෝහය නැති කරා නම් භාග්‍යවත්. එතකොට දැන් පේනවා දෙතිවිසෝ ගාථාව බොහොම ගැඹුරුයි කියලා නේ. ඉතින් ඔය බුද්ධානුස්සතියෙන් වඩනවා නම් ඔය 15 චර්ම ධම්මයෙන් සිහි කරන්න ඕන. එතකොට ඊළඟට මේක පෙන්වනවා ධර්මයේ නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. සාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒ ගාථාව නේද? ඕක පෙන්වනවා නේද විඤ්ඤෝහීති කියලා. මේක නුවණැත්තන්ට. ඊළඟට පෙන්වනවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන ගාථාව. ඉතින් ඕකේ පෙන්වනවා නේද යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨපුරුෂ පුද්ගලා කියලා. ඒකට අයිති වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන අය විතරයි. ඔය සුපටිපන්නයි කියන එක නිකං ගුණයක් නෙමෙයි. ඕක පෙන්වන උපාදාන පරිවර්තන සූත්‍රය. ඒක පෙන්වන කවුරු හරි රූපය දැනගන්නවත් රූපයේ සමුදය දැනගෙන රූපයේ අස්තංගමය දැනගෙන ඒ ප්‍රතිපදාවේ ඉන්නවනම් අන්න එයා සුපටිපන්නයි කියලා. ඒ කියන්නේ මගපල ලබලා සමුදය අස්තංගමය දැක්කොත් මගපල ලබනවා. මගපල ලබලා නිකම්ම බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නත් ඕනේ. අන්න ඒ පුද්ගලයා තමයි සුපටිපන්න වෙන්නේ. ඊළඟට සාමීච්‍ය පටිපන්නයි කියන එක පෙන්වනවා චූලාස්සපුර සූත්‍රය. දැන් අපි පෙන්වන්නේ අර අවිජ්ජා ව්‍යාපාද ඔය මායාව දක්වා ඒ කාරණා අන්න ඒව පහ කළා නම් එයා සාමීච්‍ය පටිපන්නයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඉතින් මේ විදිහට මේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝයා වහන්සේලා ගැන පැහැදුනාම එයාට මේ කාරණා පහක් ඇති වෙනවා. ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය කියලා පහක් ඇති වෙනවා. දැන් ඔයගොල්ලෝ දන් දීපු දවසට හරි සන්තෝෂයි නේ. ආම්දුරන්ට දන් දීලා ආව. ඉගන්නේ කව තිඟන්නටත් දෙනවා නේ. සතේ කව සතාටත් දෙනවා. ඔය ප්‍රමෝදයේ තියෙන ඉහළ ප්‍රමෝදයේ කරාගෙන යන්නේ හැකියාව. අන්න ඒකට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. දැන් බලන්න ඕගොල්ලෝ මෙතන වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවා නම් ඔයගොල්ලෝ නැගිටලා යන්නත් හිතෙනවා. ප්‍රීතිය තියෙනවා නම් මෙතන ඉන්න හිතෙනවා නේ. මොකද්ද ප්‍රීතියෙන් උනේ? අර කායික පීඩාවෙන් රිදෙන තැන ගැන අවධානයක් නැහැ. අර ඔළුවේ ප්‍රීතිය තියෙන තැනටයි අවධානය තියෙන. නම් කාය පස්සද්ධිය තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ මෙතනින් කොහාට හරි යන්න ඕනි කියලා හිතන්නේ මොකද? ඒගොල්ලෝ කල්පනා කරනවා මේ භූමියේ කොහේ හරි සැපකුටුවක් ඇති කියලා නේ. ඒ කියන්නේ විඥානෙ පිටත විසිරෙනවා. එතකොට දැන් ඇතින් මේ ප්‍රීතිය තියෙන්නේ මෙතන නම් මෙතනම ඉන්න හිතෙනවා. එහෙනම් විඥානෙ ඇතුළත පිහිටනවා. ඉන්වර්ඩ්ලි කොම්පෝස් කියලා කියනවා. එතකොට එහෙනම් චිත්තපස්සද්ධියක් තියෙනවා. ඉතින් විඥානෙ ඇතුළත පිහිටෙවුවා නම් සුඛයි. තාම පුටු හොයනවනම් පිටත සුඛයක් නැහැ නේ. තාම හොයනවනේ. ඒතර ඇතුළත පිහිටියාම සුඛයි. ඒතර ඒ සුඛෙන් සමාධිය ඇති වෙනවා. එහෙනම් ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ, සුඛෙන් සමාධිය ඇති වෙනවා. ඉතින් මේ වගේ සමාධිය ඇති, මේ වගේ ප්‍රඥා ඇති මේ භික්ෂුව කලුවාලට අස්කල ඇල්ලාලේපත් නොඑක් සූප ඇතුව නොඑක් ව්‍යංජන ඇතුව අනුභව කළත් ඒ අන්තරාය පිණිස නොවේ කියලා කියනවා. මහණෙනි කිලුටු මනරඳුනා වස්ත්‍රය පිරිසුදු ජලය ලැබෙනසේ පිරිසුදු වේද බබලන්නේ වේද. කෝයේ දමලද රන් රිදී යම්සේ පිරිසුදු වේද බබලන්නේ වේද. මහණෙනි පරිද්ද මෙමුදු සීල ඇති, මෙමුදු සමාධිය ඇති, මෙමුදු ප්‍රඥා ඇති භික්ෂුව කලුවාලට අස්කල ඇල්ලාලේපත් නොඑක් සූප ඇතුව නොඑක් ව්‍යංජන ඇතුව අනුභව කළත් අන්තරාය පිණිස නොවේ කියලා කියනවා. ඉතින් මෛත්‍රී සාගතයෙන් එක් දිශාවක් තුළ වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව උඩ යට මහත් බවට පැමිණ අප්‍රමාණව වෛර රහිතව, ව්‍යාපාද රහිතව මෛත්‍රී සාගතයෙන් පොතවල වාසය කරනවා. දැන් බලන්න උතුරු දිශාවේ මිනිස්සුයෝ ඉන්නවනේ. ඒ වගේ සත්වෝ ඉන්නවා. ඒතර අපි ඊයට මෛත්‍රිය වඩනවා නේද? මෙත්තාව. අපි තව චුට්ටක් එහාට ගියොත් අර ඇක්සස් එක දිගේ අපායවල් තියෙනවා. විශාල සෙනඟක් නේද? එතකොට ඒ අයට ඔක්කොට මෙත්තාව. තව චුට්ටක් ඈතට ගියොත් දිවි ලෝක නේද?
ඉතින් බලන්න දැන් මනුස්ස ලෝකෙද මේ සෙනග වැඩි දිව්‍ය ලෝකෙද? දිව්‍ය ලෝකෙ. දැන් මේ මනුස්ස ලෝකෙ ඉන්නේ 7 බිලියන් නේ. පළවෙනි දිව්‍ය ලෝකෙ චතුර්මහා රාජ්‍යකේ 72 බිලියන්. ඊළඟ එකේ 700 බිලියන්. කොහොම වැඩි වෙලා ওই පළවෙනි ධ්‍යාන තලයට එනකොට ට්‍රිලියන් එකක් විතර බ්‍රහ්මයෝ ඉන්නවා. ඒතර විශාල ප්‍රමාණයකට උගුරු මෙත්තාව වඩනවා. ඒ වගේ නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උඩ යට හැමතැනටම මේ මෙත්තාව කියන එක වඩනවා. ඒතර මේකේ මෙත්තාව වඩන්නේ කියලා තියෙන්නේ මේ දිශාවල ඉන්න සත්‍යයන්ට නේද? ඉතින් මේකේ කොතනකවත් කියලා තියෙනවද මම නිදුක් වෙම්මා කියලා? කියවල බලන්න. කොතනකවත් නැහැ නේ. ඇයි එහෙනම් අපි ඒක කියන්නේ? කවදාවත් නොකිය යුතු දෙයක් තමයි ඒක. මට අප වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ කිසිම තැනක ඕක කියලා නැහැ. සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධම්ම පිටකේ කිසිම තැනක ඕක නැහැ. බුදුහාමුදුරුවෝ යමක් කිව්වනම් ඒක කරන්න. කිව්වේ නැත්නම් අම්මා අප්පා කිව්වත් කමන්නේ කරන්න එපා. ඉතින් මේවා කියන්න ලැජ්ජයි. කුඩා කාලේ ඉඳන්ම ඕගලන්ට පාසල් වල ඉඳන්ම ඕවා උගන්වලා තියෙනවා නේ. ඒකේ වැරද්ද අපි හෙට පෙන්වා දෙනවා. මේ මෙතන ඕගොල්ලෝ මගපල් ලබනකොට ගලවන දොර පොල්ලක් තියෙනවා. මේ මනෝ සංචේතනාපාරේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඒකට මම නිදුක්ෙන් මාගුවම ගහනවා මෙතනින් ඇනේ. තමන් කුලයක නැලෙන්නේ. අන්න තමන්ට මගපල් ලබන්න බැරි වෙනවා. එතකොට ඕගොල්ලෝ කරන තව වැරද්දක් දන්නවා. ඕගොල්ලෝ කියනවා නේද මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවේ කියලා. මොකක්ද ආත්මය කියන්නේ? ඕක එංගලන්තේ සුද්ධවත් ට්‍රාන්ස්ලේට් කරේ නෑ ඔය ආත්මය කියන එක. ඒ කියන්නේ එයාත් දැනගෙන හිටියා මේක not self කියලා. ආත්මය කියන්නේ මේ permanent soul එකක් කියන එකනේ, නිට්ටය එකක්. ඒ පෙන්නන්නේ. එතකොට මෙයා මේ මගපල් ලබන එක්කෙනා මෙයා මේක හොයාගෙන යනවා මොකද්ද මේ කොහෙද නිට්ටය එකක් තියෙන්නේ හම්බ වෙන්නේ නෑනේ. නැති එකක් කොහොමද හම්බ වෙන්නේ? ඒ කියන්නේ උඩින් ඇනේ ගැහුවා. දැන් ඒක පාවිච්චි කරන්න මම නෙවෙයි, මගේ නෙවෙයි, තමා නොවේ. අර පුද්ගලෙක් ඇඟිල්ල දික් කළා කියන්නේ තමා කියන අන්නේ අර්ථයෙන් ගන්න. ආත්මය කියන වචනේවත් පාවිච්චි කරන්න එපා. එතකොට දැන් අපි පෙන්නනවා මෙතන මේ තමන් මෙතන මේ කුලේ දැන් මම නිදුක් වෙම්මා කියලා එහෙම ගත්තොත් ඕගොල්ලෝ ඒ කුලේ කැලෙනවා ඊට පස්සේ තමන්ගේ මිනි පෙට්ටියට තාම එනේ ගහගත්තා වගේ. මගපල් ලබන්න බැරි වෙනවා. ඕකේ වැරද්ද අපි හෙට පෙන්වා දෙනවා. එතකොට ඊළඟට පෙන්නනවා මේ කරුණා සාගත සිතින් දිසාවලට පතුරලා වාසය කරනවා. මුදිතා සාගත සිතින් දිසාවලට පතුරලා වාසය කරනවා. උපේක්ඛා සාගත සිතින් දිසාවලට පතුරලා වාසය කරනවා. එතකොට මේ මොනවද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන්නේ? ඒ කියන්නේ අපි හැමෝම ඉන්නේ මායාවේ කුකුල් කොටුවේ. ඒ කුකුල් කොටුවෙන් පැන ගන්න ඕගලන්ට දොරටු හතරක් තියෙනවා. ඒවා තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. හැබැයි මෙහා තේරුම් ගන්නවා මේව දොරටු විතරයි. අන්න ඒක තමයි ඊළඟට පෙන්නන්නේ. මේ පුද්ගලයන් මේ දුක්ඛාර සත්‍යයද. ලාමක සමුදයද. ප්‍රණීතෝ මාර්ග සත්‍යයද. මේ බ්‍රහ්ම විහාර ධාන සංඥාවට වඩා උතුම් නිර්වාණියතයි කියලා දැනගන්න. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රමයෙන් මිදෙනවා. භවආශ්‍රමයෙන් මිදෙනවා. අවිද්‍යාශ්‍රමයෙන් මිදෙනවා. මිදුණු කල්ලි මිදුණයි කියලා දැනීම ඇති වෙනවා. උත්පත්තිය කෙලවර විය. මඟ සරවැස නිම කරන ලදී. සතර මාර්ගයේ කටයුතු කරන ලදී. මේ භවයේ පිස කලිතුවන් කිසි දෙයක් නැtei කියලා දැනගන්න. මාන්නේ මහානතෙම අභ්‍යන්තරේ නෑමින් නෑවා කියලා කියනවා. ඒ කියන්නේ අපි පිටින් කොච්චර නෑවත් අපි පිරිසුදු වෙන්නේ නෑ නේද? මොකද අපේ ඇතුලේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසේ මේවා තියෙනවා. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා ওই 16 කාරණාවෙන් සිත පිරිසුදු කරගත්තා නම් අන්න ඇතුළ නෑවා කියලා. අභ්‍යන්තරේ නෑවයි කියලා. ඉතින් මේ වෙලාවේ භාරද්වාජ බමුණා තථාගතයන් වහන්සේ සමීපේ ඉඳලා අහනවා ඔබ වහන්සේ මේ බහුකා කියන ගඟට නාන්න යනවාද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒකෙන් කවර ප්‍රයෝජනයක්ද කියලා. ඉතින් ඒ බමුණා ඉඳන් කිව්වා මේ ලෝවස්සන් අතර සම්මතිය කියලා මේකේ විසුද්ධිය ගෙන දෙනවායි කියලා. ඒ පාර තථාගතයන් වහන්සේ පවසනවා මේ ඔය පානාතිපාත කූර ක්‍රියා කරන මිනිස්සයා ඔය ගඟේ නෑවයි කියලා එයා සුද්ධ වෙන්නේ නෑ. බ්‍රාහ්මණේ මේ ශාසනයම ස්නානීය කරනවා. ඒ කියන්නේ මේ 16 කාරණාවෙන් සිත පිරිසුදු කරගන්න. සීල සත්‍යයන් කෙරෙහි මෛත්‍රී කරනවා. ඉදින් බොරු නොකියන්නේද, සතුන් නොමරන්නේද, නුදුන් දේ නොගන්නේද, ශ්‍රද්ධා ඇත්තේ වේද, මසුරු නොවේ වේද, ගායවට කොස් කුමද, තොපගේ නිදත් ගායවකි කියලා කිව්වා. ඒලයි භාරද්වාජ බමුණා කියනවා, හිතා යහපත යටිකුරු කරපු දෙයක් කුටුකුරු කරා වගේ, ආලෝකේ නැති තැනක ආලෝකය ගෙනත් දුන්නා වගේ. තථාගතයන් වහන්සේගේ උපසම්පදාව ලබාගෙන
නොබෝ කාලෙකින් රහතන් වහන්සේ නමක් වුණයි කියලා මේ සූත්‍රයේ කියනවා. ඒකට මේකේ කොහොමද අපි භාවනා කරන්නේ? මේ භාවනාව සඳහා සාම්ප්‍රති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ කියන ඕගලන්ට කාරණා 4ක් ගන්න කියලා. ඒක මතක තියාගන්න මොකද්ද? ඊර්ෂ්‍යාවයි මච්චරියයි මසුරුකම්. මක්කයයි පලාසයයි. ඊර්ෂ්‍යාවයි මසුරුකමයි මක්කයයි පලාසයයි. ඕ අපිට තියෙනවද? ගෝණි ගණන් තියෙනවා නේද? ගෝණි පොඩ්ඩක් හොල්ලන්න විතරයි තියෙන්නේ. හැබැයි අනුන්ගේ ඊර්ෂ්‍යාවක් ගන්න එපා. තමන්ගේ එකක් ගන්න. එදා අම්මා පැන්සල දුන්නේ අර ළමයාට. මට නෙමෙයි කියලා ඊර්ෂ්‍යාව වුණානේ. දැන් බලන්න අම්මලා ඕන තරම් පැන්සල් දෙනවනේ ළමයින්ට. ඇයි මොකද ඊර්ෂ්‍යාවනේ? මේ මගේ අම්මා නම් මට තමයි දෙන්න ඕනේ. තේරුණාද? අර ඔෆිස් එකේ උදාහරණයේදී දැන් Taman තේරුම් ගත්තා අර ඇප්ලිකේෂන් එක දානකොටම ගත්තා මගේ රස්සාව. මගේ රස්සාව අනුන්ට දීලා තමයි ඊර්ෂ්‍යාව වුනේ නේද? එහෙනම් අපි තේරුම් ගන්නවා Tamanගේ උදාහරණය තුලින් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කිය නිසා. මතකද අපි කිව්වා මේ සක්කාය දිට්ඨිය පසු එක හැටියට මක්කේ බලන්න පුළුවන් කියලා නේද? ඒතර මගේ කියලා ගත්ත නිසායි මෙතන ඊර්ෂ්‍යාව. ඉතින් මේවා පොඩි ධර්මයක් නෙමෙයි. කවුරු හරි ඊර්ෂ්‍යාව දැනගන්නවද? ඊර්ෂ්‍යාවේ සමුදය දැනගෙන ඊර්ෂ්‍යාව පහ කරනවා නේද? එයාට කළු වෙලා යනවා. හඳ නැති රාත්‍රියක බලාකුළුත් නැත්තම් ඈතට තරුවක් දෙකක් තියෙන්නේ. ඒක තමයි ආකාසඤ්ඤායතන. පස්වෙනි ධානය. කොහොමද ගියේ? මෙන්න මේක අවබෝධ කරගත්තා. මොකක්ද අවබෝධ කරගත්තේ? පටිච්ච සමුප්පන්නය. මේක පටිච්ච සමුප්පාදය මේ පෙන්වන්නේ ඊර්ෂ්‍යාවෙත් වෙන්නේ මක්කේ නිසා. ඉතින් දැන් ඕගොල්ලෝ කාට හරි ඊර්ෂ්‍යා කරලා තියෙනවා නම් ඒ මොනසයට ඕගොල්ලෝ හරි හානියක් නිකල්ලා තියෙන්නේ. එතකොට ඉතින් ඒක పూర్ව කර්මයේනේ. ඉතින් මේ పూర్ව කර්මය නැති කරගන්න මොකද්ද තියෙන්නේ? මෙත්තාව. මෛත්‍රිය තමයි වඩන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන සූත්‍රයේ. එහෙනම් මෙත්තාව පවත්නවා ඒ පුද්ගලයාට. ඒතර අපි කියවනේ දරාකාසඤ්ඤායතට නිකන් යනවා කියන එක නෙමෙයි. පටිච්ච සමුප්පන්නයක අවබෝධයකින් ගියවනම් අන්න ඒක හරි වටිනවා. ඒක මහත්ඵලයි මානසංසයි. ඒ වගේම තමයි කවුරු හරි මක්කේ දැනගන්නවද? මක්කේ සමුදය දැනගෙන මක්කේ පහ කරනවනේ. එයාට ආලෝකයක් එනවා. ඒක ඕගොල්ලන්ගේ ආලෝකය. ඕගොල්ලන්ගේ නලල දකුණු පැත්ත ප්‍රඥා ඉන්ද්‍රිය, වම් පැත්ත සති ඉන්ද්‍රිය. අන්න මේ දෙක පත්තු වෙලා ආලෝකයක් යනවා. ඒ ආලෝකය Tamanට පේනවා. මොකද්ද මක්කේ සමුදය කියන්නේ? මතකද අපි කිව්වා? ක්‍රෝධය නේද? අර විඥාන ධාරාව ආයතන ප්‍රදානියගේ මගේ පැත්තටම නිගරුවයි කිව්වේ මුලින්. මම තෝරගත්ත වෙලාවේ නේද? ඒක වෙන පැත්තකට ගියාම තමයි මම මේකේ. එතකොට එහෙමනම් මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. එතකොට Tamanට 6 වෙනි ධානයට යන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරු හරි පලාසය දැනගන්නවද? පලාසයේ සමුදය දැනගෙන පලාසය පහකලොත් එයාට 8 වෙනි ධානයට යන්න පුළුවන්. නේව සංඥා නාසඤ්ඤායතනයි කියන එක. මොකද්ද පලාසයේ සමුදය කියවේ? උපනාය නේද? මතකද අපි කිව්වා අපි හැමතිස්සෙම පලාස කරනවා කියලා. වත් එකක් හම්බෙලා තියෙනවනම් මේ වත් එක වගේ අතන වත් එකක් ගත්තා නම් අර කඩේ මිරිස් කරලක්වත් හම්බ වෙනවා කියනවා නේ. ඒ වගේම තමයි කරීකින් කරීකට පලාස කරනවා. මොනවද ඕගලන්ට ලැබිලා තියෙන්නේ? මාත්‍යාව පලාස කරනවා, නෝනාව පලාස කරනවා, ළමයා පලාස කරනවා. කිසි මේකින් සතුට වෙලා නැහැ නේ. ඕන වෙලාවක පලාස කරනවා. ඒක අයින් කරන්න නේව සංඥා නාසඤ්ඤායතනෙට යන්න පුළුවන්. එතකොට ඊළඟට දැන් ওই මච්චරිය දැන් බලන්න ඕගොල්ලෝ මේ මෙත්තාව පවත්වාගෙන යනකොට ඕක අප්‍රමාණව කරා ගමන් කරන්න බැරි වෙන්න තියෙන බාධාව මොකක්ද? ඒ මච්චරිය. දැන් බලන්න ඔන්න කූඹියෙක් ඉන්නවා. අලියෙක් ඉන්නවා. කාටද ඕගොල්ලෝ සලකන්නේ? අලියට නේද? එතකොට මොකද අලියා කෙනෙක් අලියෙක් ඉන්නවා නම් ඉතින් මට වලෝයි මහත්යයි කියනවා. කොටන් ටිකක් අද්ද ගන්නත් පුළුවන් නේද? බර වැඩ ඔක්කොම කරගන්න පුළුවන් නේද? දැන් හිතන්න බලන්න ඔය අලියා බඩියාම වරක් ඇදලා හතර ගාතේ දාලා කෙඳිරි ගකයි. දැන් ඕගොල්ලෝ බලන්නේ කූඹියා දිහා. මම නම් දැකලා අහලක් තියෙනවා මිනිස්සු එහෙම කියනවා. අරක වගේ කෙඳිරි ගගා ඉන්නේ මූ දුවලා පැනලා වැඩ ටිකවත් කරගන්නවා. වෙනවද ඔය ලාභ කතාව නෙවෙයි තියෙන්නේ. එතකොට දැන් අපි ඔය මෙත්තාව පවත්වාගෙන යන්න ගියාම ඔයගොල්ලෝ අන්න කූඹියා නිදුක් වෙන්නේ කියනවා. කුරුමිනියා නිදුක් වෙන්නේ කියනවා. බල්ලා නිදුක් වෙනවා. අලියට ආවම මොකද වෙන්නේ? අලිය ළඟ නතර වෙන ඕඩවැල මෙහිමයි, ලාභය මෙහිමයි ආදී වශයෙන් නතර වෙනවා. ඉතින් එහා පැත්තට මෙත්තාව යන්නේ නැහැ නේ. ඒතර අප්‍රමාණ වෙන්නේ නැහැ. ඒතර මච්චරිය පහ කළා නම් ඔයගලන්ට මෙත්තාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. ගිහිලා සුභ කියන විමුක්තියටත් යන්න පුළුවන්.
එතකොට එහෙනම් මේවා මේ පොඩි ධර්මයන් නෙමෙයි. මේ මච්චරී පහ කරලා අපිට මෙත්තාව. දැන් කවුරු හරි ඊර්ෂ්‍යාව දැනගන්නවද? ඊර්ෂ්‍යාවේ සමුදය දැනගෙන ඊර්ෂ්‍යාව පහ කළොත් කරුණා ප්‍රමාණය. ඒකේ කෙලවර තමයි ආකාසඤ්ඤායතනෙ. කවුරු හරි මක්කේ දැනගන්නවද? මක්කේ සමුදය දැනගෙන මක්කේ පහ කළොත් මුදිතා ප්‍රමාණය. ඒකේ කෙලවර තමයි විඥානඤ්ඤායතනෙ. කවුරු හරි පලාසය දැනගන්නවද? පලාසයේ සමුදය දැනගෙන පලාසයේ පහ කළොත් උපේක්ඛා ප්‍රමාණය. ඒකේ කෙලවර තමයි ඒව සංඥානා සංඥායතන. එහෙනම් මේ පෙන්වන්නේ මොනවද? මෙත්තා. මච්චරී පහ කළා මෙත්තා. ඊර්ෂ්‍යාව පහ කළා කරුණා. මක්කේ පහ කළා මුදිතා. පලාසයේ පහ කරා උපේක්ඛා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. එතකොට මං කිය දැන් ඕගලන්ගේ උදාහරණ අරගෙන හොඳට බලන්න. ඒ සම්බන්ධතාවය තමයි හොඳට දකින්න ඕන. ඇයි මං ඊර්ෂ්‍යා කළේ නේද? ඇයි මං ගුණී මැකුවේ? ආදි වශයෙන් හිතන්න. මං කියන්නේ රහතන් වහන්සේ කොහොමද මාව ට්‍රේන් කළේ කියලා. ඔය ලංකාවේ මිනිස්සු කියනවා නේද පරබල්ලා කියලා. රහතන් වහන්සේ කිව්වා ඒක පෙන්වන්නයි කියලා මේ ඩයග්‍රෑම් එකෙන් කොහොමද හැදුනේ කියලා. ඒකත් හැදලා තියෙන්නේ මේකෙන්. මම ඒකට ගත්ත උදාහරණයක් ඔය ඉස්සර කාලේ මිනිස්සු බඩගිනි වෙලා ඔය 2-3 වෙනකොට ගෙදෙට්ට කිට්ටු වෙනවා නේ. ඉතින් ගේ කාලේ ගෙවල් වල මිනිස්සුන්ගේ කෑම තියෙනවා. අර මනුස්සයාට බත් ටිකක් දුන්නාම එයා ඒක කාලා ඒ කාලේ මිනිස්සුන්ගේ කෘතඥතාවයක් තියෙනවා. මේ ওই තනකොළ ගහක්ෙන් විදුලි තියෙන එකක් උදුරලා දාලා යන්න කියන්න ඕනේ. දැන් ඊළඟ දවසෙත් 2-3 වෙනකොට ගෙදෙට්ට කිට්ටු වෙනවා. එතකොට මේ පළතුරු මේ බත් ටික කාලා බත් ටිකක් දුන්නාම මේක කාලා තනකොළ ගහක් උදුරලා දාලා යන්න. සතියක් දෙකක් යනකොට පේනවා මෙයා මේ හොරකම් කරන්නේ එහෙම නෑයි කියලා. ඒ බාර අහන කොයිද මිනිස්සු ඉන්නේ කියලා. මාත්‍යා මට ඉන්න දැනක් නැහැ. මම මේ ගහක් යට තමයි නිදාගන්නේ කියලා. ඉතින් ඉස්සර කාලේ මිනිස්සු ගිඩ කඩන් තිබුණා නේ. පත් එකරවලේ පැලක් කටවල මෙයාට ඉන්න දෙන්න. එයා බැලේ ඉන්නව ගෙදරින් කන. දවසක් හිතන්න බලන්න මම වැඩට ගිහිල්ලා එනකොට මෙයා ඉන්නව මගේ හතුරාගේ ගෙදර. දැක්ක ගමන් මොකද්ද කියන්නේ? පරබල්ලා නේද? බල්ලා කිව්වම අර මනුසු ගුණේ මැකුවා නේද? මක්කේ මේ තුන්වෙනි පාරෙන් ඇවිල්ලා තියෙනවා. පරයි කියන්නේ අනුන්ගේ නේද? ඉතින් එයා හැමදාම අනුන්ගේ. හැබැයි මම මගේ කරගෙන ඉඳලා තියෙනවා. කොහොමද ඒ? මෙන්න මේ දෙවෙනි පාරේ ඇවිල්ලා මේ සීලබ්බත උපාදාන. කොහොමද ඒක තේරෙන්නේ? ඔය තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි මේ සතෙකුට කන්න දුන්නොත් 100ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රිටර්න් එක 100යි. මිනිස්සෙකුට කන්න දුන්නොත් 1000ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිල්වත් මිනිසෙකුට දුන්නොත් ලක්ෂයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෝවන් පල්ලාභියට දුන්නොත් ඒකේ ප්‍රමාණයක් නැtei කිව්වා. සබුදාගාමියා ගැන කවර කතාවද? තථාගතයන් වහන්සේට දුන්නා නම් කවර කතාවද කියලා. එතකොට එහෙමනම් මම මේ මිනිසයාට කන්න දීලා තියෙන්නේ මගේ ඇඟ කහන හින්දා නෙමෙයි. මට ටිකට් එකක් හම්බ වෙනවා. එක්ක දිව්‍ය ලෝකයන්. එහෙම නැත්නම් පෝසත් වෙලා ඉපදෙන්න. දැන් මෙයා මගේ හතුරට ගෙදෙට්ට ගියා කියන්නේ මගේ ටිකට් එක නැති වෙනවා. එහෙනම් මේ සීලබ්බත උපාදානයි මං අනාගත භවයේ දැඩිව අරගෙන මෙයා මගේ කරගෙන මම ඉඳලා තියෙන්නේ නේද? එතකොට ඒක තමයි අර පර කියන කතාව එතනින් එනවා පර බල්ලා කියලා හැදෙනවා. දැන් මේ ධර්මයේ තියෙන්නේ ඕගලන්ට භාවිතා කරන්න. දැන් ඕගලන්ට තරහ ගිහිල්ලා එහෙම තියෙනවනම් කොයි පාරේද ඇවිල්ලා තියෙන්නේ? 1ද 2ද 3ද 4ද? 2 නේද? දේශේ ක්‍රෝධය එහෙම තියෙන්නේ ඒකනේ නේද? ඉතින් දැන් බලනවා තමන් මේ රත් වෙලා ඉන්නවා. ක්‍රෝධය එහෙම තියෙනවා. ඒවනම් මම මේ පාර දිගේ ඇවිල්ලා තියෙනවා. දැන් හොයාගත්ත පාර. ඒ පාර උන්න දැන් තමන් යනවා මේකේ උඩට. මෙතන තියෙන ස්පර්ශය. ඒකේ ඇති දෙයක් නැහැ නේද? ඇයි රූපයයි කනයි සද්දයයි. අන්න පොඩ්ඩක් පල්ලෙහාට එනවා. මෙන්න පේනවා ප්‍රශ්නේ. මොකද්ද? සීලබ්බත උපාදානය. ඔයගොල්ලෝ මහත්ය බඳිනකොට හිතන්නේ මහත්ය හරි හොඳ එක්කෙනෙක් වෙයි කියලා. නෝන බඳිනකොට හිතන්නේ නෝන හරි හොඳ එක්කෙනෙක් වෙයි කියලා. බබෙක් උපන්නාම හිතන්නේ බබා හරි හොඳ එක්කෙනෙක් වෙයි කියලා. එහෙම නෑ නේද? දැන් ඔය අම්මලා හිතන් ඉන්නේ මේ බබා අර හුරුතල් කී වචන කිව්වනේ පොඩි කාලේ නේද? සරකලේ නෑනේ අම්මට නේද? හිතන් ඉන්නේ ලොකු නාමත් එහෙමයි කියලා නේද? නමුත් ලොකු නාම එහෙම නෑ නේද? දැන් අර Tamante තරහා ගිහිල්ලා තියෙන වෙලාවේ අර පොඩි කාලේ අල්ලගත් එක තියෙනවනේ අනාගත භවයේ දැඩිව ගත්ත මේ බබා වාගේ හුරුතල් වචන කිය අම්මා කිය ඉඳී කියලා නේද? අර ඒක අතහැරපු ගමන් අර තමන්ගේ ක්‍රෝධය ඒවා කොහේ ගියාද කියලා නෑ සමාධියකුත් ඇති වෙනවා. ඒකයි පටිච්ච සමුප්පන්නේ දැකීමේ වටිනාකම. එතකොට අර තමන් අල්ලගෙන ඉඳලා තියෙනවා ඒකයි තියෙන්නේ. අර අල්ලගත් එක පොඩි කාලේ මේ බබා ඉපදිච්ච වෙලාවේ අල්ලගත් එක අතහැරපු ගමන් තමන්ට ඒ සමාධියකුත් ඇති වෙනවා. හොඳයි එහෙමනම්
අපේ භාවනාවට ගන්න තියෙන කාරණා හතරයි ඊර්ෂ්‍යාවයි, මච්චරියයි, මක්කේ පලාසයයි. තමන්ගේ උදාහරණ බලලා හොඳට ඒක අර සම්බන්ධතාවයේ වටින්නේ. ඒක තමයි හොයාගන්න ඕනේ. ඇයි මං ඊර්ෂ්‍යා කළේ? එදා අම්මා පැන්සල දුන්නේ අර ළමයාට. ඉතින් ඇයි මගේ අම්මා නම් මට දෙන්න ඕනේ නේද? ඒක නෙමෙයි ඊර්ෂ්‍යා වෙලා තියෙන්නේ. ඒතර මක්කේ නිසායි ඊර්ෂ්‍යාව ඇති. හොඳයි එහෙනම් අපි අර අනිත් කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.